අලම අතේන්නේ බිඳු හා විසිරි ජල සම්පාදන පද්ධතිය. හරි. ඒ කොටස තමයිද කරන්න තියෙන්නේ. රයිට්. අපි ඉස්ලාම් බලමු මේ බිඳු ජල සම්පාදන පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. හරි. ඒ හා සම්බන්ධ කොටස් උපාංග ටික තමයි කතා කරන්නේ. බිඳු හා විසිරි ජල සම්පාදන පද්ධතියක අදාළ කොටස් ඒ උපාංග ඒවයි වාසි අවාසි ඒ ටික තමයි මේ කොටසෙන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. හරි. එතකොට ඉස්ලාම් බලමු අපි බිඳු ජල සම්පාදනය කියන්නේ මොකක්ද කියලා. බිඳු ජල සම්පාදනය යටතේ මෙහෙම ලියා ගන්න. පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියේ ගලා යන ජලය ජල විමෝචක තුලින් ජලයේ බිඳු ලෙස ලබා දෙන ක්‍රමය. ඔව්. අපි ගත්තොත් මේ බිඳු ජල සම්පාදනය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පීඩනයක් යටතේ යම් පාර්ශ්වික නල පද්ධතියක ගලා යන ජලය ජල විමෝචක තුලින් ජලයේ බිඳු ශාකයට ලබා දෙන ක්‍රමවේදය තමයි බිඳු ජල සම්පාදනය කියලා කියන්නේ. හරි. මේකෙදි සරලවම මම පැහැදිලි කරලා දුන්නොත් මෙන්න මෙතන තියෙනවා ජල පෙබෝය. හරි. පොඩක් ඉන්න. මෙතන තියෙනවා ජල පෙබෝය. ඔකට පේනවා මෙතන තියෙනවා ජල පෙබෝය. එතනින් අපි පොම්පයක් එහෙම නැත්නම් ජල පොම්පයක් දාලා අපි මීට කලින් වීඩියෝ එකේ කතා කරලා ජල පොම්ප ගැන කතා කරලා ජල පොම්පයක් දාලා ජලය ඇදලා අරගෙන උඩට ඇදලා අරගෙන යම් පාර්ශ්වික නල පද්ධතියක් ඔස්සේ හරි මේ තියෙන්නේ ඔබට පේනවා මේ තියෙන නල යම් පාර්ශ්වික නල පද්ධතියක් ඔස්සේ එන ජලය අවසානයේදී විමෝචක තුලින් හරි විමෝචක තුලින් ශාකයේ මූල මණ්ඩලයට ලබා දෙන බිඳු අපි බිඳු ජල සම්පාදන ක්‍රමය කියලා කියන්නේ ශාකයේ මූල මණ්ඩලයට ජලය ලබා දෙන්නේ බිඳුව හරි ඒ හින්දා තමයි බිඳු ජල සම්පාදනය කියලා මේකට කියන්නේ හරි මම හිතන්නේ පැහැදිලි ඇති බිඳු ජල සම්පාදනය කියන්නේ මොකක්ද කියලා. එතකොට බිඳු ජල සම්පාදන පද්ධතියක කොටස් තමයි මේ රූප සටහනේ තියෙන්නේ. එතකොට මේ කොටස් ඔබ දැනගත යුතුයි. හරි. එතකොට බිඳු ජල සම්පාදනයේ ප්‍රධාන කොටස තමයි ජල පෙබෝය. ඒ ලිඳක් වෙන්න පුළුවන් යම් කුමන හෝ ආකාරයේ ජල පෙබෝයක්. ඒ වගේම ජල පොම්පයක් තියෙනවා ජලය ඉහළට ඇද ගැනීම සඳහා. ඒ වගේම ජල පෙරහන් ඒකකයක් තියෙනවා. මොකද ජලයේ තියෙන්න පුළුවන් රොඩු. එතකොට මේ රොඩු එක්ක මේ පද්ධතිය තුල මේ ජලයේ තිබෙනා වූ එහෙම අපවිත්‍ර ජලය හරි අපවිත්‍ර ජලය මේ බිඳු ජල සම්පාදන පද්ධතිය තුල ගියොත් එimhe විමෝචක අවහිර වෙලා ඒ විමෝචක වැඩ නැති තත්ත්වයේ එන්න පුළුවන්. ඒතකොට මේ පද්ධතිය අඩාල වෙන්න පුළුවන් අක්‍රිය වෙන්න පුළුවන්. ඉතින් ඒයට හේතු විදිහට මේ ජල පෙරහන් අපි පාවිච්චි කරනවා. ඒ වගේම පොහොර ඒකකය හරි පොහොර ඒකකයක් අපි සාමාන්‍යයෙන් යොදා ගන්න. මොකද මේ බිඳු ජල සම්පාදන පද්ධතියත් එක්කම පොහොර කියන දේත් අපි ලබා දෙනවා. හරි එතකොට ජල සම්පාදනය සමගම ශාකයට අවශ්‍ය පෝෂක සැපයීමත් මේ බිඳු ජල සම්පාදන පද්ධතියෙන් වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ප්‍රධාන නලයක් තියෙනවා. හරි. එතකොට ප්‍රධාන නලයක් තියෙනවා. කෙලින්ම මේ ජල පොම්පෙන් එන ජලය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රධාන නල පද්ධතියට. එතනින් උප ප්‍රධාන නලයක් තියෙනවා. උප ප්‍රධාන නලින් තමයි ඔය පාර්ශ්වික නල පද්ධතියක් තියෙන්නේ. මේ තියෙන පාර්ශ්වික නල පද්ධතියක් තියෙනවා. එතකොට මෙන්න මේ පාර්ශ්වික නල වලින් තමයි අවසානයේදී ශාකයට ජලය බිඳුව හම්බ වෙන්නේ. අපි ගත්ත උදාහරණ වශයෙන් ගත්තොත් මේ තියෙන පාර්ශ්වික නල පද්ධති මේ තියෙන පාර්ශ්වික නල. එතකොට මෙන්න මේ පාර්ශ්වික නලවල සවි කරලා තිනවා විමෝචක කියලා දෙයක්. එතකොට මෙන්න මේ විමෝචක තුලින් තමයි ශාකයේ මූල මණ්ඩලයට බිඳුව ජලය වැටෙන්නේ. එතකොට අපේ මේ වීඩියෝ එකක් තියෙනවා. මම මේ වීඩියෝ එකත් මේකම දෙන්නම්. මේ බිඳු සහ විසුරුම් ජල සම්පාදන පද්ධති වල ක්‍රියාකාරීත්වය ගැන තිබිච්ච හොඳ වීඩියෝ එකක් තියෙනවා. මම මේ වීඩියෝ එක මේකේ දෙන්නම් ඔය කට්ටියට. එතකොට අවශ්‍ය කට්ටියට බලන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. එතකොට ඔය කට්ටිය හොඳට මතක තියාගන්න බිඳු ජල සම්පාදන පද්ධතියේ ප්‍රධාන කොටස් තමයි ජල පෙබෝය, ජල පොම්පය, ජල පෙරහන් ඒකකය, පොහොර ඒකකය, ප්‍රධාන නලය, උප ප්‍රධාන නලය, පාර්ශ්වික නල සහ විමෝචක. හරි? එතකොට බිඳු ජල සම්පාදන පද්ධතියක වෙන්නේ පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියෙන් ගලා එන ජලය අවසානයේදී මේ ජල විමෝචක තුලින් ජලයේ බිඳුව යම් පීඩනයක් යටතේ ශාකයට එමෙත ශාකයේ මූල මණ්ඩලයට ලබා දෙන ක්‍රමවේදය තමයි බිඳු ජල සම්පාදන ක්‍රමය කියලා කියන්නේ. හරි ඔකට පැහැදිලි. ඒතකොට මේ රූප සටහන් දැක්කහම ඔයාලට තේරෙන්න ඕන. රයිට්. එහෙනම් ඊළඟ කොටසට යමු. ඔව් බිඳු ජල සම්පාදන පද්ධතියක අඩංගු යුතු අංග එමෙත උපාංග මොනවද කියලා බලමු. රයිට්. පළවෙනි එක තමයි ළමයි ජල පොම්පය. අපි මීට කලින් රූප සටහනේ දැක්කා ජල පොම්පය. හරි. ඒතකොට මේ ජල පොම්පෙන් මොකද්ද කරන්නේ මේ පද්ධතිය තුළ මොකද්ද වෙන්නේ කියන එක බලමු. ජලයේ පීඩනයේ ඒකාකාරී තත්වයකින් පවත්වා ගැනීම සුදුසු කේන්ද්‍රාපසාරී පොම්පයක් භාවිත කරනු ලැබේ. ජල පොම්පේ කාර්යක්ෂමතාවය 150කට වඩා වැඩි විය යුතුයි. අපි ගත්තොත් මේ බිඳු ජල සම්පාදන පද්ධතියකින් මේ ජල පොම්පයක් පාවිච්චි කරන්නේ ඒ අදාළ පීඩනය ඒකාකාරීව පවත්වා ගැනීම. මොකද මේක පීඩනයකින් යුතුව තමයි මේ ජලය මේ නල හරහා විමෝචක නල හරහා එමෙතන මේ නල පද්ධතිය හරහා සංසරණය වෙන්නේ. එතකොට
ඒ පීඩනය. හරි මොකද දැන් අපි ගත්තොත් භෝග 100ක් හිටවලා තියෙනවා නම් ඒ අදාළ ශේෂ්ත්‍රයේ ඒ 100ටම එකම විදිහකින් බිඳුව එකම වේගයකින් මේ විමෝචක තුලින් ජලය ගලා යන්න ඕන. ජලය වැටෙන්න ඕන. බිඳුව ශාකයට වැටෙන්න ඕන. මොකද එහෙම උන් නැති වුණොත් ඒක ගැටලුවක්. ඒතර ඒ අඩුපාඩු වළක්වා ගැනීම සඳහා තමයි මේ ජලයේ පීඩනය යම් ඒකාකාර මට්ටමකට පවත්වා ගැනීමට. එහෙම නැත්නම් ජලයේ පීඩනය යම් ඒකාකාර මට්ටමක තත්ත්වයක තබා ගැනීමට තමයි කේන්ද්‍ර අවසාරි පොම්පයක් භාවිත කරන්නේ. මෙතනදී දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දැන් ඔකට මේ මම කලින් පෙන්නපු රූප සටහනත් එක්ක පටල ගන්න එපා. ජලයෙන් ජලපෙබ ලබා ගැනීමටත් එහෙම නැත්නම් ජලපෙබේ තියෙන ජලය ඉහළට ඇද ගැනීමටත් ඒ වගේම ජලයේ පීඩනය ඒකාකාරී මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මේ කේන්ද්‍රාපසාරි පොම්ප භාවිත කරනවා. ඒතකොට මේ පොම්පේ කාර්යක්ෂමතාව ගත්තොත් 150ට වඩා වැඩි වෙන්න ඕන. හරි ඒක තමයි කතාව. රයිට් ප්‍රධාන පාලකන ඒකකය. හරි ප්‍රධාන පාලක ඒක. ඒ යටතට අයිති කොටස් කීපයක් තියෙනවා මේ බිඳු ජල සම්පාදන පද්ධතිය. එකක් බලමු. ජල පෙරණ ගත්තොත් ජල පෙවලින් ලබා ගන්නා ජලය ඇති අපද්‍රව්‍ය ඉවත් කර ජල සම්පාදන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීමට ජල පෙබේ පිරිසිදු බව අනුව පෙරණ අවශ්‍ය වේ. පෙරණ වර්ග කිහිපයක් එකවර භාවිත කළ හැකියි. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ ජල පෙරණ තියෙන මේ ජල පෙබෙන් ලබා ගන්න ලබන ජලයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරන්න තමයි මේ ජල පෙරණ ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ. මම මීට කලිමුත් කිව්වා. එතකොට ජලයේ තිබෙන්න පුළුවන් විවිධ රොඩු ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට ජලයේ යම් අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඉතින් මේවා නැසිනි තුල මේ විමෝචක තුල. හරි බිඳු ජල සම්පාදන පද්ධතියේ විමෝචක තුල. එහෙම තමයි මේ පද්ධතියේ නල තුල අවහිර වුණොත් මේ පද්ධතිය ඇන හිටිනවා. හරි? ඒතර පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. අන්නේ අඩපණ වීම එහෙම නැත්නම් පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීමට තමයි මේ ජල පෙබේ ඒ පිරිසිදු බව අනුව එහෙම නැත්නම් ජල පෙබේ මේ ජලයේ තිබෙනා වූ ක්වොලිටි අනුව අපි පෙරණ කියන දේ අපි යොදා ගන්න. එතෙන්දී පෙරණ වර්ග කිහිපයක් ගැන කතා කරනවා. අපි ගත්තොත් එම විවිධාකාර පෙරණ වර්ග තියෙනවා. ජල පෙරණ වර්ග. එතකොට අපි ගත්තොත් එම තැටි පෙරණ කියලා තියෙනවා. විවිධාකාර නම් වලින් අපි අනුගමනය කරනවා. මම මේ අපි කියනවා. හරි? විවිධාකාර පෙරණ වර්ග තියෙනවා. ඉතින් ඒවා ගැන මම මෙතන විස්තර කරලා නැහැ. ප්‍රධාන වශයෙන්ම ජල පෙරණ වලින් වෙන්නේ ජල පෙබ වලින් ලබා ගන්න ජලයේ අපද්‍රව්‍ය ඉවත් කරලා මේ ජල සම්පාදන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීම. පැහැදිලි? රයිට්. ඊළඟ එක තමයි පීඩනය පාලනය කරන උපකරණ. ඔව්. ප්‍රධාන වශයෙන්ම ජලයේ පීඩනය. එහෙම අපි කතා කරා මේ මුලින්ම මේ ජල පොම්පයක් පාවිච්චි කරන එතනදී මේ සම්පාදන පද්ධතිය එහෙම නැත්නම් ජලයේ පීඩනය ඒකාකාරී තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා ඒ අදාළ පීඩනය නිසි අයුරින් ලබා දෙන්න ඕන කියලා මේක ජල පොම්පයක් පාවිච්චි කරනවා කියලා අපි කිව්වා. එතකොට මේ පීඩනය හරි ආකාරයෙන් නිවැරදි පීඩනය නිවැරදි ඒ කියන්නේ අදාළ ජල සම්පාදන පද්ධතියට නිවැරදි එහෙම නැත්නම් නියම කාර්යක්ෂම පීඩනයක් ලබා දෙනවාද යන්න කියන එක චෙක් කරලා බලන්න. අපි ගත්තොත් පීඩන පාලනය කරන උපකරණ අපි පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේ පීඩනය අඩු වුණොත් එතනත් හොඳ නැහැ. පීඩනය ඕනකට වඩා වැඩි වුණොත් එතනත් හොඳ නැහැ. මොකද නල ගැලවිලා යන්න පුළුවන්. හරි? නල ගැලවිලා මේ පද්ධතිය අඩපණ වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා පීඩනය පාලනය කරන උපකරණ අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. ඊළඟ තමයි වායු හා රික්ත නිදහස් කිරීමේ කපාට. ප්‍රධාන වශයෙන් ඔය නල තුල අපි ගත්තොත් එහෙම යම් ඒ කියන්නේ අපි ගත්තොත් වායුන් රැස් වෙලා තියෙන්න පුළුවන්. හරි? එතකොට ඒ වගේම ඒ නල තුල ගත්තොත් වායු ඒ වගේ දේවල් රැස් වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒ වායු ඒ වගේ රික්තක නිදහස් කිරීමේ කපාට අපි පාවිච්චි කරනවා. ඒ වගේම පීඩන මාපක ඒ වගේම ජල කරාම පාවිච්චි කළා. අපිට අපේ අවශ්‍යතාවය අනුව ඒ ජල අපි ගත්තොත් එමෙ ජල සාමාන්‍ය ජල කරාමේ කියන වෙන දේ ඔකට දන්නවා. ටැප් එක තියෙන ජල කරාමේ අපිට අවශ්‍ය වූ විට ජලය ලබා ගැනීමට අවශ්‍ය විට ජලය ජල සැපයීම විසන්ධි කිරීමට තමයි ජල කරාම යොදා ගන්න. ඒ වගේම ජල මිනුම් උපාංග අපි ගත්තොත් ජල යොදනු ලබන ජලයේ ධාරිතාවය දැන ගැනීම සඳහා ජල මිනුම් උපාංග අපි පාවිච්චි කරනවා. ඒ වගේම ජලය ආපසු නොගලන කපාට. ඒ කියන්නේ පසුපසුට ජලය ආපස්සට නොගලන කපාටම හිඳි පාවිච්චි කරනවා. ඒ වගේම පූර්ණ හෝ අර්ධ ස්වයංක්‍රීය ක්‍රියා කරන ද්‍රව්‍ය සෝදා හැරීමේ කපාට. අපි ගත්තොත් එම සාමාන්‍යයෙන් මේවා අපි ගත්තොත් එම ෆිල්ටර්ස් වල ගොඩක් දුරට මේවා තියෙනවා. ඒ කියන්නේ සෝදා හැරීමේ කපාට ඒ වගේ දේවල්. එතකොට මේ කතා කරන කොටස් මම වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. එතකොට ලින්ක් එකෙන් බලන්න පුළුවන් මේ කතා කරන ඔක්කොම මම වීඩියෝ එකකින් අන්තර්ගත කරලා දෙනවා. මෙතනදී තියරි පාර්ට් එක විතරයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම පොහොර ඒකකය. ඉතින් පොහොර ඒකකේ පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් ෆර්ටිගේෂන් යුනිට් එක පාවිච්චි කරන්නේ සම්පාදනය කරන ජලය සමග පොහොර මිශ්‍ර කර යැවීමට පොහොර ටැංකියක් හා අදාළ උපාංග තිබීම අවශ්‍ය වේ. පොහොර ප්‍රමාණයේ සාන්ද්‍රණය හා පරිමාව සමානුපාතික යැවීමට මෙම උපාංග අවශ්‍ය වේ. ප්‍රධාන වශයෙන්ම මේ
අපි ගත්තොත් මේ පොහොර එකකයක් එහෙම නැත්නම් ෆර්ටිගේෂන් යුනිට් එකක් අවශ්‍ය වෙන්නේ සාමාන්‍යයෙන් මේ බිඳු ජල සම්පාදන පද්ධතියත් එක්ක ඒ භෝග වලට අවශ්‍ය කරන පෝෂක ප්‍රමාණය පෝෂක අපිට ලබා දෙන්න පුළුවන් මේ ජල සම්පාදනය සමග. ඒ කියන්නේ අර එකම ක්‍රියාවලියේදී වැඩ දෙකක් වෙනවා. ඒ කියන්නේ ශාකයට අවශ්‍ය ජලය ලබා දෙනවා, ශාකයට අවශ්‍ය පෝෂක ප්‍රමාණයත් ලබා දෙනවා. හරි? එතකොට මේ කාර්යයන් දෙකම සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම පොහොර ඒකකයක් කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට මේ පොහොර කියන දේ අපිට ආවට ගියාට ශාක වලට දෙන්න බෑ. ඒ යම් සාන්ද්‍රණයක් තියෙනවා, යම් පරිමාවක් තියෙනවා, යම් සම අනුපාතයක් තියෙනවා. එතකොට මෙන්න මේ සාන්ද්‍රණයෙන්, මේ පරිමාවෙන් පොහොර ටික ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම මේ ශාකයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න නම් අනිවාර්යයෙන්ම මේ පොහොර ඒකකයේ කියන දේ තියෙන්න ඕන. ඊළඟ කොටස තමයි තුන්වෙනි එක තමයි ප්‍රධාන හා උප-ප්‍රධාන නල පද්ධතිය. හරි? එතකොට අපි බලමු මේ ප්‍රධාන හා උප-ප්‍රධාන නල පද්ධතියකින් මේ බිඳු ජල සම්පාදන පද්ධතිය මොනවද වෙන්නේ කියලා. ඔව්. සම්පාදනය කරන ජලය රැගෙන යාමට ඉහළ ධාරිතාව යුක්ත ශක්තිමත් PVC නල, එහෙම නැත්නම් HDPE නල, LDPE නල හෝ ඇල්කතීන් නල පොළ තුල සුදුසු ගැඹුරකින් සකස් කරන ලැබේ. සාමාන්‍යයෙන් මේ ප්‍රධාන හා උප-ප්‍රධාන නල වලින් කරන්නේ මේ සම්පාදනය කරන ජලය. හරි? ඒ අදාළ ජල ප්‍රභේදයෙන් එහෙම නැත්නම් මේ සම්පාදනය කරන ජලය ඒ භෝගය දක්වා රැගෙන යාම තමයි ප්‍රධාන හා උප-ප්‍රධාන නල පද්ධතියකින් කරන්නේ. එහෙම නැත්නම් සම්පාදනය කරන ජලය රැගෙන යාමට තමයි මේ කරන්නේ. බොහෝ දුරට PVC නල, HDPE නල, LDPE නල හෝ ඇල්කතීන් කියන නල පොළව තුල සුදුසු ගැඹුරකින් සකස් කරලා මේ පද්ධතිය අපිට සකස් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන හා උප-ප්‍රධාන නල පද්ධතියෙන් වෙන්නේ ඔන්න ඔය කතාව. හරි? අපි ඊළඟ කොටසට යමු. ඔව්. පාර්ශ්වික නල පද්ධතිය. භෝගයට අදාළව ශේෂ්ත්‍රයට නිසි පරතරකින් යුක්ත පොළොව මතු පිට යොදන පාර්ශ්වික නල ශක්තිමත් තුනී LLDPE හෝ LDPE නල යොදා ගනිමු. ප්‍රධාන වශයෙන්ම අපි පාර්ශ්වික නල වලින් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපි මේ තිබෙනා වූ මේ පාර්ශ්වික නල පද්ධතියකින් වෙන කාර්යය තමයි උප-ප්‍රධාන නල පද්ධතිය. එහෙම නැත්නම් අපි ගත්තොත් එම උප-ප්‍රධාන නල ප්‍රධාන නල තුලින් ගලා එන ජලය භෝගයේ මූල මණ්ඩලයට හරි ලබා දීම තමයි බිඳු බිඳු වශයෙන් භෝගයේ මූල මණ්ඩලය දක්වා රැගෙන යාම තමයි මේ පාර්ශ්වික නල තුලින් සාමාන්‍යයෙන් වෙන්නේ. හරි? පැහැදිලි? නැවතත් මම පැහැදිලි වෙන්න කිව්වොත් එහෙම භෝගයේ මූල මණ්ඩලය දක්වා ජලය ගමන් කිරීමට උපකාරී වෙන දෙයක් තමයි මේ පාර්ශ්වික නල පද්ධතියෙන් වෙන්නේ. මොකද මම සරලවම කිව්වොත් මෙන්න මේ පාර්ශ්වික නල පද්ධති වලට තමයි විමෝචක කියන දේ සම්බන්ධ කරන්නේ. එහෙම නැත්නම් ඩ්‍රිපර්ස් කියන දේ සම්බන්ධ කරන්නේ. මොකද මේ විමෝචක වලින් එහෙම නැත්නම් ඩ්‍රිපර්ස් වලින් වෙන්නේ ශාකයේ මූල මණ්ඩලයට අවශ්‍ය කරන ජලය බිඳු බිඳු වශයෙන් සැපීමක් තමයි කරන්නේ. එතකොට මේ විමෝචක සම්බන්ධ කරන්නේ එහෙම නැත්නම් ඩ්‍රිපර්ස් සම්බන්ධ කරන්නේ මෙන්න මේ පාර්ශ්වික නල පද්ධතිය තුළට. හරි? පැහැදිලි කතාව. රයිට්. පස්වෙනි කොටස අපි බලමු විමෝචක එහෙම නැත්නම් ඩ්‍රිපර්ස්. ශාකයෙන් ශාකයට ඒකාකාරීව ජලය නිකුත් කිරීම සිදු කරයි. ඔව් මේ ඩ්‍රිපර්ස් වලින් එහෙම තමයි විමෝචක වලින් වෙන්නේ ශාකයෙන් ශාකයට ඒකාකාරීව අවශ්‍ය කරන ජලය බිඳු වශයෙන් සැපීම තමයි කරන්නේ. හරි? මෙතනදී පාර්ශ්වික නල ඇතුළත සවිකරන විමෝචක සහිත පද්ධති. හරි? ඔව්. ඉන්ලයින් ඩ්‍රිපර්ස්. ඒ කියන්නේ පාර්ශ්වික නල ඇතුළත සම්බන්ධ කරන විමෝචක සහිත පද්ධති වලට අපිට කියනවා ඉන්ලයින් ඩ්‍රිපර්ස් කියලා. හා නල පිටත සවිකරන විමෝචක සහිත පද්ධති ඔන්ලයින් ඩ්‍රිපර්ස්. ලෙස ආකාර දෙකකට වර්ග කළ හැකියි. ඔව්. මේ කොටස හයිලයිට් කරලා ලියගන්න. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe විමෝචක එහෙම නැත්නම් ඩ්‍රිපර්ස් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි. එකක් තමයි අපි ගත්තොත් එimhe ඇතුළත එහෙම නැත්නම් පාර්ශ්වික නල ඇතුළත සවිකරන විමෝචක සහිත පද්ධති. ඒවට අපි කියනවා ඉන්ලයින් ඩ්‍රිපර්ස්. ඒ කියන්නේ මේ ඇතුළත තමයි සවිකරන. මේ තියෙන ළමයි ඉන්ලයින් ඒ කියන්නේ ඇතුළත. මේ තියෙන ඇතුළත තමයි සම්බන්ධ කරන්නේ. ඔකට මෙතන දාලා තිනවා. ඉන්ලයින් ඩ්‍රිපර්ස්. එහෙම නැත්නම් ඉන්ලයින් ඩ්‍රිපර්ස් කියලා කියනවා. හරි? ඒ වගේම නල පිටතට සම්බන්ධ කරන විමෝචක අපි ගත්තොත් එහෙම ඩ්‍රිපර්ස් අපි ගත්තොත් එහෙම ඔන්ලයින් ඩ්‍රිපර්ස් කියලා කියනවා. හරි? නල ඇතුළත සම්බන්ධ කරනවා නම් ඉන්ලයින් ඩ්‍රිපර්ස් කියලා කියනවා. නලේ විමෝචක පාර්ශ්වික නල එලියෙන් සම්බන්ධ කරන විමෝචකට අපි කියනවා ඔන්ලයින් ඩ්‍රිපර්ස් කියලා. ප්‍රධාන වශයෙන්ම නැවතත් කිව්වොත් පැටලුණා නම් කාට හරි විමෝචක එහෙම නැත්නම් ඩ්‍රිපර්ස් ආකාර දෙකයි. හරි? එකක් තමයි මේ පාර්ශ්වික නල පද්ධති ඇතුළට සම්බන්ධ කරන විමෝචක. හරි? සහිත පද්ධතිය අපි ඒවට කියනවා ඉන්ලයින් ඩ්‍රිපර්ස් කියලා. දෙවෙනි කොටස තමයි නල පිටතට සවි කරන විමෝචක සහිත පද්ධතිය. අපි ඒවට කියනවා ඔන්ලයින් ඩ්‍රිපර්ස් කියලා. එතකොට විමෝචක ආකාර දෙකයි පාර්ශ්වික නල පද්ධති වලට ඇතුළට සම්බන්ධ කරන ඒවට අපි කියනවා ඉන්ලයින් ඩ්‍රිපර්ස් කියලා.
පාර්ශ්වික නල පද්ධතියෙන් එළියට සම්බන්ධ කරන විමෝචක වලට අපි කියනවා ඔන්ලයින් රිපර්ස් කියලා. පැහැදිලි නේද කතාව? හරි. එතකොට ඕක තමයි විමෝචක වල කතාව. හරි. රයිට්. එතකොට මේ තියෙන රූප සටහනේ ඔකට මම දක්වලා තිනවා මේ තියෙන්නේ ඇතුළත සම්බන්ධ කරන විමෝචක, මේ තියෙන්නේ පිටතට සම්බන්ධ කරන විමෝචක. හරි. එතකොට කොටස් දෙක පැහැදිලි ඔය කට්ටියට. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔව්. බිඳු ජල සම්පාදන පද්ධති ක්‍රියාකාරීත්වය. ඔව්. ළමයි මේ තියෙන්නේ මේ තියෙන ළමයි මේ පොහොර ඒකකේ. හරි. මේ තියෙන පොහොර ඒකකේ. ඔය බිඳු ජල සම්පාදන පද්ධතියක පොහොර ඒකකේ තමයි මේ තියෙන්නේ. කියන්නේ ෆර්ටිගේෂන් යුනිට් එක. එහෙම නැත්නම් මේ පොහොර ඒකකේ තමයි ඔය තියෙන්නේ. ඔය කට්ටිය හොඳට බලා ගන්න. මගේ වීඩියෝ එකේ මම එය හොඳට පැහැදිලි කරලා තිනවා. මම ඒකේ ලින්ක් එක මේ කොටසත් එක දෙන්න. එතකොට ඔය කට්ටියට බලා ගන්න පුළුවන් මේ බිඳු ජල සම්පාදන පද්ධතියක සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේ වීඩියෝ ඒ වීඩියෝ එකේ. හරි. රයිට්. බිඳු ජල සම්පාදන පද්ධති ක්‍රියාකාරීත්වය අපි බලමු. රයිට්. ජල පෙපයෙන් නිකුත් කරන ජලය පෙරණය තුලින් ගමන් කරවා පිරිසිදු කර අනතුරුව ජලයේ ප්‍රධාන නල කලා යොමු කරයි. එම නලයට සමාන්තරව අවශ්‍ය අවස්ථාවලදී පමණක් පොහොර නිකුත් කිරීමට හැකි පොහොර සැපයීමේ ඒකකයේ පවතී. අපි ගත්තොත් මේ බිඳු ජල සම්පාදන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන තමයි කතා කරන්නේ. පළවෙනි එක තමයි මේ ජල පෙපයෙන් නිකුත් කරන ජලය. හරි. ජල පෙරණයක් තුලින් ගමන් කරනවා. ඒ ගමන් කිරීමෙන් පසු ජල පෙරණයෙන් ගමන් කිරීමෙන් පසු මෙම ජලය පිරිසිදු වෙනවා. අනතුරුව ජලයේ ප්‍රධාන නලයක් කරා යොමු කරනවා. හරි පැහැදිලිනේ? හරි. අපි ගත්තොත් එහෙම බිඳු ජල සම්පාදන පද්ධතියේ ප්‍රධාන කොටස් තමයි අපි ගත්තොත් එහෙම නල පද්ධතිය ගැන කතා කරොත් ප්‍රධාන උපප්‍රධාන නල සහ පාර්ශ්වික නල. ඊට පස්සේ තමයි විමෝචක එන්නේ. පැහැදිලි? ඔය කොටස් හතර මතක තියාගන්න. හරි? බිඳු ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන කොටස් කිහිපය තමයි මොනවද? ඔය කියන්නේ ජල පෙබය පොම්පයට අමතරව එන ප්‍රධාන කොටස් කිහිපය. නල කිහිපය තමයි ප්‍රධාන නල, උපප්‍රධාන නල, පාර්ශ්වික නල, විමෝචක. හරි. එතකොට විමෝචක තුලින් තමයි අවසානයේදී ශාකයේ මූල මණ්ඩලයට ජලයේ බිඳුව වල හම්බෙන්නේ. පැහැදිලි? එතකොට ඔය කොටස් හතර මතක තියාගන්න. එතකොට අනිවාර්යයෙන්ම BST පේපර් වල, ඇග්‍රි පේපර් වල මේවා අහනවා. හරි? කොටස් නම් කරන්න අහනවා. එතකොට ඔය කට්ටියට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. හරි? ඒකයි මම මේ කියන්නේ. හරි? ඉතින් ඉස්සල්ලාම මේ බිඳු ජල සම්පාදන පද්ධතියෙන් වෙන්නේ ජල පෙපයෙන් නිකුත් කරන ජලය ජල පෙරණය තුලින් ගමන් කරනවා. ජල පෙපය තුලින් ගමන් කරාට පස්සේ මේ ජලය පෙරෙනවා. පැහැදිලි? අනතුරුව මේ ජලය ප්‍රධාන නලයක් කරා යොමු කරනවා. පැහැදිලි කතාව? එම නලයට සමාන්තරව අවශ්‍ය අවස්ථාවලදී පමණක් පොහොර නිකුත් කිරීමට හැකි පොහොර සැපීමේ ඒකකයක් පවතී. මේ තියෙන ළමයි ඒ ඒකකේ. ඔය මම කලින් කිව්වා මේ පොහොර සැපීමේ ඒකකය තමයි තියෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය අවස්ථාවලදී විතරක් අපිට පොහොර නිකුත් කිරීමට අවශ්‍ය වෙන ඒ පොහොර ඒකකය තමයි මේ තියෙන්නේ. කියන්නේ ඒ බිඳු ජල සම්පාදන පද්ධතිය සමාන්තරව තමයි නිකුත් මේ පොහොර ඒකකේ නිකුත් කරන්නේ. පැහැදිලි? හරි හදලා තියෙන්නේ. මේ සමාන්තරව තියෙන්නේ. හරි බිඳු ජල සම්පාදන පද්ධතිය සමාන්තරව. හරි? එතකොට අර මම වීඩියෝ එකත් ලින්ක් එක දාන්නම්. එතකොට ඔකට ඒ ලින්ක් එකේ ඔකටට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඔය පොහොර ඒකකේ ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මොකද හැම වෙලේම පොහොර අපිට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ශාක වලට අපිට අවශ්‍ය අවස්ථාවලදී පමණක් පොහොර නිකුත් කිරීමට තමයි මේ පොහොර සැපයීම ඒකකේ තියෙන්නේ. හරි? රයිට්. ඊළඟ එක දෙවෙනි එක. ප්‍රධාන නල උපප්‍රධාන නලයට සම්බන්ධ කර ශේෂ්ත්‍ර කොටස් කරා ජලය රැගෙන යන අතර ශේෂ්ත්‍රයේ භෝග අතර පාර්ශ්වික නල එලා ඇත. ඔව්. පැහැදිලි කතාව. ඒ කියන්නේ ප්‍රධාන නල උපප්‍රධාන නලයට සම්බන්ධ කර ශේෂ්ත්‍ර කොටස් කරා රැගෙන යන අතර. ඔව්. ඒ කියන්නේ ප්‍රධාන නලය උපප්‍රධාන නලයකට සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන නලය තියෙනවා. ඔන්න ඊට පස්සේ ඒකෙන් උපප්‍රධාන නලය තියෙනවා. උපප්‍රධාන නලයෙන් ජලය රැගෙන යනවා. හරි? රැගෙන ගිහිලා ශේෂ්ත්‍රයේ භෝග අතර පාර්ශ්වික නල එලලා තියෙනවා. පැහැදිලි කතාව? හරි? දැන් ඔකට මේ රූප සටහන දැක්කොත් නැත්නම් මම මුලට ගියොත් මෙන්න ප්‍රධාන නලය. හරි? ඒකෙන් උපප්‍රධාන නලයක් එනවා. පැහැදිලි? උපප්‍රධාන නලෙන් පාර්ශ්වික නල පද්ධතියක් තියෙනවා. මෙන්න මේ පාර්ශ්වික නල පද්ධතිය තුල තමයි විමෝචක මේ සම්බන්ධ කරලා තියෙන්නේ. පැහැදිලි කතාව? හරි? රයිට්. මම නැවතත් එතනටම යනවා. රයිට්. ඊළඟ එම පාර්ශ්වික නල මගින් භෝගේ මූල කලාපයට ජලය සැපීම ඩ්‍රිපර්ස් එමෙත විමෝචකය දැත. පාර්ශ්වික නල තුල තමයි ළමයි භෝගේ මූල මණ්ඩල කලාපයට ජලය සැපීමට අවශ්‍ය කරන මේ ඩ්‍රිපර්ස් කියන එක යොදලා තියෙන්නේ. පැහැදිලි නේද කතාව? හරි? රයිට්. ඊළඟ එක. විමෝචක යොදා ගැනීමේදී භෝග සිටුව ඇති පරතර අණුව ගැනීමට මෙන්ම ඒක පාර්ශ්වික නල, ද්විපාර්ශ්වික නල හෝ කවාකාර නලසේ භෝග වර්ග අණුව යොදා ගැනීමට හැකියි. මේ විමෝචක අපිට ප්‍රධාන වශයෙන්ම
මේ විමෝචක වලින් තමයි මේ භෝගයට අවශ්‍ය ජලයේ බිඳු බිඳුව අපිට හම්බ වෙන්නේ. එතකොට මේ විමෝචක යොදා ගැනීමේදී භෝගයේ සිටුවලා තියෙන මේ පරතර අණුව යොදා ගැනීමට වගේම ඒක පාර්ශ්වික නල ඒ වගේම දිවි පාර්ශ්වික නල හෝ කවාකාර නල ලෙස භෝග වර්ග අණුව අපිට මේ ඩ්‍රිපර්ස් යොදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ එක පෙළට අපිට යොදන්න පුළුවන්. හරි. ඒ වගේම ද්විපාර්ශ්වික නල මෙහෙම යොදන්න පුළුවන්. භෝග අපි හිටලා තියෙන රටාව අණුව. හරි. කවාකාර නල මෙහෙම පුළුවන් මේ විදියට. හරි. හරි. ඒ වගේ ඕන විදියකට අපිට භෝග වර්ග අණුව එහෙම නැත්නම් භෝග සිටුවා තියෙන රටාව අණුව අපේ අවශ්‍යතාවය අණුව අපිට මේ විමෝචක සවි කරගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. රයිට්. ඊළඟ කතාව. විමෝචක වලින් ජලය සැපීමේදී භෝගයේ ජල අවශ්‍යතාවය අනුව මූල මණ්ඩලයේ පැතිරී පවතින ආකාරය හා පාංශු ලක්ෂණ ආදී සාධක අනුව සපයන ජල ප්‍රමාණය, ජලය ලබා දෙන වේගය කාලාන්තරයේ වෙනස් විය යුතුයි. පැහැදිලිනේ? ඒ කියන්නේ විමෝචක වලින් ජලය සපයනකොට මේ භෝගයේ ජල අවශ්‍යතාවය. හරි? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සමහර භෝග තියෙනවා ජලය ප්‍රිය භෝග. සමහර භෝග තියෙනවා ජලය එච්චර ප්‍රිය නැහැ. හරි? එතකොට ඒ වගේම මූල මණ්ඩලේ පැතිරී පවතින ආකාරය. අපි ගන්නවා සමහර භෝග වර්ග තියෙනවා මූල මණ්ඩලේ හොඳින් විහිදිලා පැතිරලා තියෙනවා. හරි? සමහර භෝග තියෙනවා එච්චර මූල මණ්ඩලේ පැතිරලා නැහැ. හරි? එතකොට අපි ඒ ගැන සලකා බලන්න ඕනේ. ඒ වගේම පාංශු ලක්ෂණය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම වැලි සහිත පසක් අපි ගත්තොත් ඉක්මනින්ම ජලය පහළට අපි ගත්තොත් දැන් පහළට මේ යනවා. හරි? ඒ කියන්නේ වැලි සහිත පසක සාමාන්‍ය ජලය රැඳෙන්නේ නැහැනේ. හරි? සාමාන්‍යයෙන් පහළට යනවා. එතකොට ඒ වගේ පසකට ප්‍රධාන වශයෙන්ම යම් වැඩි ජල ප්‍රමාණයක් අපිට යොදන්න ඕන. පැහැදිලි නේද කියන කතාව. එතකොට පාංශු ලක්ෂණ ආදී සාධක අනුව සපයන ජල ප්‍රමාණය, ජලය ලබා දෙන වේගය සහ කාලාන්තරය. හරි? කාලය කියන දේ අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් දැන් භෝගයේ ජල අවශ්‍යතාවය, හරි? ඒ වගේ මූල මණ්ඩලයේ පැතිරී පවතින ආකාරය, ඒ වගේම පාංශු ලක්ෂණය කියන සාධක අනුව සපයන ජල ප්‍රමාණය, ජලය ලබා දෙන වේගය හා කාලාන්තරය වෙනස් වෙන්න ඕන. හරි? ඕක තමයි කියන්නේ. හරි? රයිට්. මේකෙදි මෙහෙමයි. දැන් නැවතත් මම බිඳු ජල සම්පාදන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඕක කට්ටියට සරලව කියන්න. හරි? ඉස්සලාම් බිඳු ජල සම්පාදනයේ අංක 1 නැවතත් මුලින් ඉඳන් යමු. පළවෙනි එක තමයි ජල පෙබෙන් නිකුත් කරන ජලය ජල පෙරණය තුලින් ගමන් කරවා පිරිසුදු කර අනතුරුව ජල ප්‍රදාන නලය කරා යොමු කරයි. ඔව් පැහැදිලි කතාව. ඒ කියන්නේ ජල පෙබෙන් ජලය නිකුත් කරනවා. ඒ ජල පෙරණය තුලින් ගමන් කරාට පස්සේ ජලය පිරිසුදු. හරි? අනතුරුව ජල ප්‍රදාන නලය කරා ගමන් කරලා එම නලයට සමාන්තරව අවශ්‍ය අවස්ථාවේදී පමණක් අපිට පුළුවන් පොහොර නිකුත් කිරීමට හැකි පොහොර සැපීමේ ඒකකයක් සම්බන්ධ කරගන්න. දෙවෙනි එක තමයි ප්‍රධාන නලය උප ප්‍රධාන නලයට සම්බන්ධ කරලා තියෙනවලු ශේෂ්ත්‍රය කොටස් කරා රැගෙන යන අතර ශේෂ්ත්‍රය භෝග අතර පාර්ශ්වික නලය ලෑත. පැහැදිලි කතාව. ඒ කියන්නේ ප්‍රධාන නලයෙන් උප ප්‍රධාන නලයට ජලය ලබා දෙනවා. එතනින් පාර්ශ්වික නල පද්ධතියක් එල්ලලා තියෙනවා. ඒ කතාව තමයි කියන්නේ. හරි? එතකොට මේ භෝග අතර තමයි පාර්ශ්වික නල පද්ධතියක් එල්ලලා තියෙන්නේ. එම පාර්ශ්වික නල ඊළඟ තුන්වෙනි කතාව. එම පාර්ශ්වික නල මගින් භෝගයේ මූල මණ්ඩල කලාපයට ජලය සැපීමට ඩ්‍රිපර් විමෝචක යොදා ඇත. ඒ කියන්නේ ඒ පාර්ශ්වික නල පද්ධතියත් මගින් භෝගයේ මූල මණ්ඩලය කලාපයට ජලය සැපීමට අවශ්‍ය විමෝචක ඩ්‍රිපර්ස් ඒ වගේ දේවල් යොදලා තියෙනවා. පැහැදිලි කතාව. රයිට්. ඊළඟ කතාව. හරි? විමෝචක යොදා ගැනීමේදී භෝග සිටුවා ඇති පරතරය අනුව අපිට ඒ අවශ්‍යතාවය අනුව අපි ගත්තොත් භෝග වල තියෙන අවශ්‍යතාවය අනුව අපිට ඩ්‍රිපර්ස් ඒ විදිහට සවි කරගන්න පුළුවන් කියන එක තමයි අපි මේ හතරවෙනි කතාවෙන් කියලා දෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි මොකද්ද මේ බිඳු ජල සම්පාදන පද්ධතියේ මේ සිස්ටම් එක කියන එක. හරි? ඔයාලට මම හිතන්නේ තේරෙනවා ඇති මේ ගොඩාක් මේ මම තියරි පාර්ට් එක තමයි ඔකට දුන්නේ. හරි? එතකොට ප්‍රධාන වශයෙන්ම විමෝචක වලින් ජල සැපීමේදී භෝගයේ ජල අවශ්‍යතාවය, ඒ වගේම මූල මණ්ඩලයේ පැතිරී පවතින ආකාරය, පාංශු ලක්ෂණය, හරි? ආදී සාධක අනුව ඒ වගේම සපයන ජල ප්‍රමාණය, ජලය ලබා දෙන වේගය, කාලාන්තරය වගේ සාධක වෙනස් වෙන්න ඕන. ඒ කතාව කියනවා. හරි? පැහැදිලි? රයිට්. ඊළඟ කොටස. සරල බිඳු ජල සම්පාදන පද්ධතියේ නඩත්තු කටයුතු. අපි දන්නවා දැන් ඕනෑම ජල සම්පාදන පද්ධතියක් අපි ගත්තොත් ඕනෑම කියලා කියන්නේ දැන් බිඳු ජල සම්පාදන පද්ධතියක් ගත්තොත් විශේෂයෙන්ම නඩත්තු කටයුතු තියෙනවා. අපිට ඔහේ දැන් මේ බිඳු ජල සම්පාදන පද්ධතිය හයි කරලා අපිට ඔහේ බලන් ඉන්න බෑ. හරි? අපිට ඔහේ බලන් ඉන්න බෑ බිඳු ජල සම්පාදන පද්ධතිය හයි කරලා අපිට මේකෙදි නල භාවිතා කරනවා, විමෝචක පාවිච්චි කරනවා. ඒ ජලය ස්වභාවය අපි බලන්න ඕනේ. කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් වියලි කලාපේ නම් ගොඩාක් දුරට මේ ඒ ජලයේ කිවුල් ගතියක් තියෙනවා. ඒතර මේ කිවුල් ජලය පාවිච්චි කරොත් එහෙම මේ නලවල බැඳෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් අපි සාමාන්‍යයෙන්
සරලව කිව්වොත් එහෙම අපි ඒ වගේ කටයුතු හින්දා මේ නඩත්තු කටයුතු කරන්න ඕන අනිවාර්යයෙන්ම මේ බිඳු ජල සම්පාදන පද්ධතියක. ඉතින් එතනදී ප්‍රධාන වශයෙන්ම චූෂණ නලය ජලයෙන් පිරී තිබේද නිශ්චය කර ගැනීම. ඔව් චූෂණ නලය කියලා කියන්නේ සාමාන්‍ය ජල පෙබ්බුවෙන් ජලය ලබා ගන්න ලබන මේ චූෂණ නලය ඇද ගන්න නලය ජලයෙන් පිරී තිබෙනවද කියලා අනිවාර්යයෙන්ම නිශ්චය කරගන්න ඕනේ. මොකද මේ ජල පෙබ්බුවෙන් ජලය ලබා ගන්න ලබන මේ චූෂණ නලය අනිවාර්යයෙන්ම ජලයෙන් පිරලා තියෙනව නැති වුණොත් අපිට මේ පද්ධතියේ ජල සම්පාදන කටයුත්ත කරගන්න බෑ. දෙවෙනි එක තමයි පද්ධතිය කපාට නිසි ලෙස ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂා කිරීම. අනිවාර්යයෙන්ම පද්ධතිය තුල කපාට කීපයක් අපි කතා කරා මීට කලින්. ඒතර මේ පද්ධතියේ ඒ කපාට අනිවාර්යයෙන්ම හරියටම ක්‍රියාකාරී වෙන්න ඕන. මොකද එතෙන්දි කතා කරා මතකයි සේදුම් කපාට ඒ ජලය ආපසට ගමන් නොකරන කපාට කියලා. එතකොට මෙන්න මේ කපාට පද්ධතිය අනිවාර්යයෙන්ම නිසි ලෙස ක්‍රියා කරන්නේ දැයි අනිවාර්යයෙන්ම පරීක්ෂා කරලා බලන්න ඕන. ඊළඟ එක තමයි පොම්පේ ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රධාන පාලක ඒකකයේ ඇති උපාංග අදාළ ශේෂ්ත්‍ර පාලක උපාංග මනාව ක්‍රියා කරන බවත් අවශ්‍ය කපාට විවෘත කර තිබේද යන පරීක්ෂා කිරීම. අනිවාර්යයෙන්ම පොම්පේ ක්‍රියාත්මක කිරීමට පෙර එහෙම නැත්නම් මේ අදාළ ජල සම්පාදනය ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම ප්‍රධාන පාලකයේ ඇති උපාංග අපි ගත්තොත් එහෙම සහ අදාළ ශේෂ්ත්‍ර පාලක උපාංග මනාව ක්‍රියා කරන බවත් අවශ්‍ය කපාට විවෘත කර තිබේද යන පරීක්ෂා කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම අනිවාර්යයෙන්ම ඔය පොහොර ඒකකය ඒ වගේම පෙරණ ටික ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවද කියලා අනිවාර්යයෙන් බලන්න ඕනේ. ඒ වගේම ජල පොම්පේ ක්‍රියාත්මක පිළිබඳ අවධානය යොමු කිරීම. අනිවාර්යයෙන්ම මේ ජල පොම්පය ක්‍රියාත්මකව වෙනවද කියන දේ අවධානය යොමු කරන්න. මොකද ජල පොම්පෙන් තමයි අවශ්‍ය ඒකාකාරී පීඩනය ලබා දෙන්නේ මේ සමස්ත ජල සම්පාදන පද්ධතිය තුල. හරි. ඉතින් එය අනිවාර්යයෙන්ම එය පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න ඕන. රයිට්. ඊළඟ කොටස. ජල සම්පාදන ක්‍රියාවලියකට පසු නල අග පවතින කරාම විවෘත කිරීමෙන් පද්ධතිය තුළ රැඳුණු ජලය ඉවත් කිරීම. ඔව්. අනිවාර්යයෙන්ම මේ ජල සම්පාදන ක්‍රියාවලියෙන් පසු මේ නල අග රැඳිලා තියෙන පුළුවන් ජලය. එතකොට මෙන්න මේ ජලය ඒ කරාම විවෘත කර. හරි? විවෘත කිරීමෙන් පද්ධතිය තුළ රැඳුණු ජලය ඉවත් කරන්න ඕන. හරි? දැන් අපි ගත උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ බිඳු ජල සම්පාදන පද්ධතිය තුළ ජල සම්පාදනය කරායින් පස්සේ. හරි? කරලා ඉවර වුණායින් පස්සේ අනවශ්‍ය අතිරේක ජලය රැඳිලා තියෙන්න පුළුවන්. අන්නේ අතිරේක ජලය එළියට විසික් කරන්න. එහෙම නැත්නම් එළියට අයින් කරන්න. මම සරලව කිව්වොත් එම කරාම විවෘත කිරීමෙන් ඒ ජලය එළියට ඉවත් කරන්න පුළුවන්. හරි? එතකොට ඒ ඉවත් කිරීමෙන් ප්‍රධාන වශයෙන්ම ජලයේ තිබෙන රසායන ද්‍රව්‍ය කැට ගැසීම වැළැක්වීමට පුළුවන්. ඒ වගේ ඇල්ගී වර්ධනය වැළැක්වීමක් වෙනවා. මොකද දැන් අපි ගත්තොත් මේ නල තුල ඇල්ගී කියන දේ රැඳිලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? ජලය කියන දේ රැඳිලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? අර අනවශ්‍ය ජලය රැඳිලා තිබ්බොත් ඇල්ගී කියන දේ වර්ධනය වෙලා මේ පද්ධතිය අඩාල වෙන්න පුළුවන්. හරි. ඉතින් ඒ කාරණාව නිසා අනිවාර්යයෙන්ම අනවශ්‍ය ජලය ඉවත් කරන්න ඕනේ. ඒ වගේම ජලයේ තිබෙන රසායන ද්‍රව කැට ගැසීම වැළැක්වීමටත් මේ ජලය කියන දේ ඉවත් කරන්න ඕන. ඊළඟට තමයි විමෝචක අවහිර වීම වළක්වා ගැනීම රසායන ද්‍රව කලින් කලට යොදා ගැනීම සෝදා හැරීම. අනිවාර්යයෙන්ම මේ පද්ධතිය අඩාල වෙනවා විමෝචක කියන දේ. එහෙම නැත්නම් ඩ්‍රිපර්ස්. එහෙම නැත්නම් මේ බෝග වලට බිඳුව ජලය වැටෙන මේ විමෝචක අවසාන කෙලවර. හරි? අවහිර වීම වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම රසායනික ද්‍රව්‍ය කලින් කලට යොදා සෝදා හැරීමක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එහෙම නැති වුණොත් විමෝචක අවහිර වුණා කියන්නේ මුළු පද්ධතියම අඩාල වෙනවා. ඊළඟට තමයි පෙරණයන්හි දෙපස පවතින පීඩන මාවකවල පීඩන අගයන්ට අනුව ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම හා පිරිසුදු කිරීම. ඔය ප්‍රධාන වශයෙන් මේ පෙරණ ගත්තොත් එහෙම මේ ෆිල්ටර්ස් ගත්තොත් එහෙම විවිධ නම් වලින් අපි හඳුන්වනවා විවිධාකාර පෙරණ කොටස් තියෙනවා. එතකොට මෙන්න මේ පෙරණ මේ ජල සම්පාදන පද්ධතිය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ලොකු ගාණක් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ කොටස් වල මේ පීඩන මාවකවල මේ පීඩන අගයන්ට අනුව මේවා ක්‍රියාකාරීත්වය කියන දේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ වගේ මේ කොටස් පිරිසිදු කිරීමක් කරන්න ඕන. ඒ වගේම පොහොර යෙදීමේ උපාංග පිරිසිදු කිරීම. අනිවාර්යයෙන්ම පොහොර යෙදීමේ උපාංග පිරිසිදු කිරීමක් කළ යුතුයි. මොකද මේ පොහොර තෙක්ක යම් දේවල් මිශ්‍ර වෙලා තියෙන බල. ඉතින් ඒ හින්දා පොහොර යෙදීමේ උපාංග පිරිසිදු කරන්න ඕන. රයිට්. අපි ඊළඟ කොටස යමු. පාර්ශ්වික නලයක ආරම්භක විමෝචකයේ හා අවසන් විමෝචකයේ විසර්ජන පරිමාව දැන ගැනීමෙන් ජලය යෙදීමේ ඒකාකාරීත්වය. එහෙම තමයි water application uniformity අගියුම් කළ හැකි අතර එම වෙනස 10ක පරතරයක නඩත්තු කළ හැකි නම් ඉතා හොඳ පද්ධතියක් ලෙස සලකයි. ඔව්. ප්‍රධාන වශයෙන්ම මේ බිඳු ජල සම්පාදන පද්ධතියක අපි කිව්වා ජලයේ බිඳු විදිය තමයි වැටෙන්නේ. හරි? එතකොට මෙන්න මේ බිඳු ජල සම්පාදන පද්ධතියේ මේ ජලය හරි? එහෙම නැත්නම් ජල සම්පාදනයේ ඒකාකාරීත්වය
හරි ඒ කියන්නේ හැම විමෝචකයකින්ම එකම ආකාරයට එකම පරිමාවකින් එකම පීඩනයකින් හරි ජලය පිටතට ලැබෙනවද කියන දේ හරි අපිට පුළුවන් හොයන්න හරි එතකොට අන්නේ ඒ අගේ හොයන්නේ කොහොමද කියලා අපි බලමු හරි ප්‍රධාන වශයෙන්ම මේක හොයන්නේ පාර්ශ්වික නලයක ආරම්භක විමෝචකේ හා ඒ කියන්නේ අපි ගත්තොත් එම යම් පාර්ශ්වික නලයක් තියෙන මේ පාර්ශ්වික නල වල තමයි විමෝචක සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ පාර්ශ්වික නලයේ ආරම්භක විමෝචකේ සහ ඒ පාර්ශ්වික නලයේ අවසන් විමෝචකේ එහෙම නැත්නම් අවසන් විමෝචකේ විසර්ජනය වෙන පරිමාව දැන ගැනීමෙන් ජලයේ ඒකාකාරීත්වය අපිට අගයන්න පුළුවන්. එතකොට අන්නේ වෙනස අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් ආරම්භක විමෝචකයේ අගය සහ අවසන් විමෝචකය නැත්නම් මේ බිඳු ජල සම්පාදන පද්ධතියේ ආරම්භක විමෝචකය සහ අවසන් විමෝචකය අතර ජලය පිටවන පරිමාව දැන ගැනීමෙන් අපිට පුළුවන් මේ ජලයේදී මේ පද්ධතියෙන් ඒකාකාරීව ජලය පිටතට එනවද කියලා බලා ගන්න. එතකොට අපිට අන්නේ අගය හරි ප්‍රධාන වශයෙන්ම 10%කට පරතරයක නඩත්තු කර ගන්න පුළුවන් නම් ඉතා හොඳ පද්ධතියක් ලෙස අපිට සලකන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම පාර්ශ්වික නල අපි ගත්තොත් මේ පද්ධතියේ ආරම්භක විමෝචකේ විසර්ජනය වෙන එහෙම එළියට එන ජල පරිමාවත් අවසන් විමෝචකයෙන් එළියට එන ජල පරිමාවත් අතර මේ වෙනස ප්‍රධාන වශයෙන්ම මේ වෙනස අපි ගත්තොත් එම මේ වෙනස අණුව එහෙම නැත්නම් වෙනස 10%ක පරතරයක නම් අපිට පවත්වා ගන්න පුළුවන් නම් මේ පද්ධතිය ඉතා හොඳ පද්ධතියක් ලෙස අපිට සලකන්න පුළුවන්. රයිට්. බින්ජල සම්පන්න පද්ධතියේ විසර්ජන විචල්‍යතා අපේක්ෂිතය. ඔන්න අපි ඒ අගය හොයන්න යන්නේ. මෙන්න මේ සමීකරණේ දාලා තමයි ඒ අගය හොයන්නේ. අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. අපි ගත්තොත් මෙන්න මේ සමීකරණ. හරි මෙන්න මේ සමීකරණ දාලා මම හොයන්නේ. අපි බලමු. මේවෙන් මොනවද කියවෙන්නේ කියලා. රයිට්. QVR කියන්නේ විසර්ජන විචල්‍යතාවය ප්‍රතිශතයක් විදිහට තමයි ගන්න. ඒ කියන්නේ හොඳ යෝගතාවයකදී පද්ධතියක පාර්ශ්වික නලයක් ඔස්සේ එම විචල්‍යතාවය 10% දක්වා සීමා කළ යුතුයි. අර කලින් කියපු කතාව. රයිට්. එතකොට Q max කියන්නේ පාර්ශ්වික නල පද්ධති විමෝචකයේ ඒකේ කාලයකදී ලැබෙන උපරිම විසර්ජන පරිමාව. ඒ කියන්නේ උපරිම විසර්ජන පරිමාව. ඒ කියන්නේ ආරම්භයම ඒ කියන්නේ අපි කලින් කතා කරපු පාර්ශ්වික නල පද්ධතියේ ආරම්භක විමෝචකයකින් ලැබෙන ජල පරිමාව. විසර්ජන වෙන පරිමාව තමයි මේ Q max කියලා කියන්නේ. අවම කියලා කියන්නේ. එහෙම නැත්නම් Q min කියලා කියන්නේ එහෙම නැත්නම් අවම කියලා කියන්නේ අදාළ පාර්ශ්වික නල මාර්ගයේ අවම විමෝචක පරිමාව. ඒ කියන්නේ අන්තිම නලයේ විසර්ජන ජල පරිමාව. හරි. එතකොට මෙන්න මේ අගයන් දෙක යොදාගෙන තමයි මෙන්න මේ සමීකරණයට දාලා තමයි ප්‍රධාන වශයෙන්ම අපි බිඳු ජල සම්පාදන පද්ධතියක මේ කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් විසර්ජන විචල්‍යතා ප්‍රතිශතයන් ලබා ගන්න. එතකොට අන්නේ ප්‍රතිශතය 10%ක පරතරයක තියෙනවා නම් ඉතාමත් හොඳ අගයක මේ පද්ධතිය එහෙම නැත්නම් ඉතාමත් හොඳ මට්ටමක මේ පද්ධතිය තියෙනවා කියන එක අපිට දැනගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ පද්ධතියට දාලා තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සමීකරණයට දාලා තමයි ප්‍රධාන වශයෙන්ම ඒ අදාළ අගයන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔය කොටසත් ඔකට හොඳට මතක තියාගන්න. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මොන හරි අඩුපාඩුවක් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. හරි රයිට්. ඊළඟ බිඳු ජල සම්පාදන පද්ධතියේ ප්‍රයෝජන. රයිට්. අපි බලමු බිඳු ජල සම්පාදන පද්ධතියේ ප්‍රයෝජන මොනවද කියලා. ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි. අපි දන්නවා මේ ජල සම්පාදන කාර්යක්ෂමතාවය ඉතාමත් වැඩි. හරි මොකද අපි ගත්තොත් සාමාන්‍ය ජල සම්පාදන ක්‍රම ගත්තොත් පිටාර ඇලි වැටි ජල සම්පාදන ක්‍රම ගත්තොත් එම ආරම්භයේදී යොදන ජලයේ ප්‍රමාණය නෙවෙයි අවසානයේදී භෝගයට හම්බෙන්නේ. මොකද පිටාර ජල සම්පාදන ක්‍රමය ගත්තොත් එම ජලයේ කිසිම පරිශ්‍රමක් නැහැ. මොකද අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් ආරම්භයේදී ජලය මිලිලීටර 1000ක් යදුවොත් අවසානයේදී මිලිලීටර 500ක් ශේත්‍රයට යනවද කියන ගැටලුවක් තියෙනවා. මොකද අපි ගත්තොත් වැඩි ජල ප්‍රමාණයක් පොළවට උරාගෙන වාෂ්පීකරණය ලක් වෙලා හරි තමයි ශාක වලට හම්බෙන්නේ. එතකොට ජල සම්පාදනයේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලුවක් වෙනවා. නමුත් මේ බිඳු ජල සම්පාදන පද්ධතිය ගත්තොත් පූර්ණ කාලීනව ජලය මේ අදාළ ශේත්‍රය තුල නල තුලින් ගමන් කිරීම නිසා අනිවාර්යයෙන්ම ජල සම්පාදන කාර්යක්ෂමතාවය වැඩි. හරි? දෙවෙනි එක. භෝග වගාකර ඇති පූර්ණ ශේත්‍රයට නොව භෝග මූල මණ්ඩලය කලාපයට පමණක් ජලය සැපිය හැකි වීම නිසා ජලය හානි වීම අවම කරගත හැකි වීම ඒ වගේම භෝග මූල මණ්ඩලය නොමැති ප්‍රදේශවලින් වාෂ්පීකරණය අවම වීමෙන් මූල මණ්ඩල කලාපයට ඈතින් ඇති පස් වැසීමෙන් අනවශ්‍ය තෙත්වීම සිදු නොවන බැරි. රයිට් ඔකට මේ කියන කතාව තියෙනවා. ඒ කියන්නේ භෝග වගා කරලා ඇති පූර්ණ ශේත්‍රයට නොව භෝගේ මූල මණ්ඩලයට පමණක් තමයි ජලය
සපයන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් පිටාර ජල සම්පාදන ක්‍රමය කියන එක ගත්තොත් ඔකට දන්නවා. එතනදී භෝගේ මූල මණ්ඩලයට ජලය සැපීම අරමුණ වුණත් භෝගේ 100ක් භෝගේ මූල මණ්ඩලයට පමණක් ජලය යන්නේ නැහැ. හරි? සැපීමක් වෙන්නේ නැහැ. හරි? එතෙන්දී වෙන්නේ ප්‍රධානම ශේෂ්ත්‍රයට අපි ගත්තොත් ශේෂ්ත්‍රයේ මේ පස තුලටත් ජලය උරාගෙන හරි? පස තුලිමුත් ජලය හානි වෙලා වාෂ්පීකරණයමුත් ජලය ඉවත් වෙලා තමයි භෝගේ මූල මණ්ඩලයට ජලය හම්බෙන්නේ. හරි? ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් මේකෙදි කියන්නේ ජලය හානි වෙනවා. මේ ක්‍රමවලදී ජලය හානි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදයේදී ජලය හානි වෙනවා. මොකද අපි ගත්තොත් දැන් පිටාර ජල සම්පාදනය ගත්තොත් මම අර කලින් කිව්වා වගේ කාර්යක්ෂමතාවය අඩුයි. කාර්යක්ෂමතාවය අඩු වෙන්න හේතුව තමයි මොකද පසට තමයි ගොඩක්ම ජලය මේ උරාගන්නේ අවශෝෂණය වෙන්නේ. හරි? නමුත් මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් තුල එහෙම කතාවක් නැහැ. නල පද්ධතියක් තුලින් තමයි ජලය ගමන් කරන්නේ. කිසිම ගැටලුවක් බාධාවක් නැහැ. ඉතින් ජල හානිය ඇත්තටම 100%ක්ම අවමයි. මොකද මූල මණ්ඩලයට අපි ගත්තොත් භෝගේ මූල මණ්ඩල කලාපයට පමණයි මේ බිඳු ජල සම්පාදන පද්ධතිය තුලින් ජලය හම්බ වෙන්නේ. ඉතින් ඒකින්ද ජල හානිය ඇත්තටම 100%ක්ම වගේ අවමයි. හරි? පැහැදිලිව. රයිට් ඊළඟ. වල් පැල මතුවීම අවමයි. ඔව්. අපි ගත්තොත් මේ බිඳු ජල සම්පන්න පද්ධතියක් ගත්තොත් භෝගේ මූල මණ්ඩල කලාපයට පමණයි ඇත්තටම ජලය හම්බ වෙන්නේ. හරි? දැන් අනවශ්‍ය විදිහට මුළු ශේෂ්ත්‍රයටම ජලය හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වල් පැල මතුවීම අවමයි. මොකද භෝගේ මූල මණ්ඩල කලාපයට පමණයි මේ ජලය හම්බ වෙන්නේ. දෙවෙනි එක තමයි පාංශු කාදනය සිදු නොවේ. ඔව්. අපි දන්නවා පිටාර ජල සම්පාදන ක්‍රමය සහ ඇලිවැටි ජල සම්පාදන ක්‍රමය කියන්නේ සාමාන්‍ය ජල සම්පාදන ක්‍රමයක්. එහෙම නැත්නම් ඒක පුෂ්ටිය ජල සම්පාදන ක්‍රමයක් කියලා තමයි වැටෙන්නේ. එතකොට මේ පුෂ්ටිය ජල සම්පාදන ක්‍රමවලදී නම් අනිවාර්යයෙන්ම ජලය පස තුලින් ගමන් කරනවා. ඒ පස තුලින් ජලය ගමන් කරනකොට මේක නිකන් වෙන්නේ නැහැ. ඒ ජලය අනිවාර්යයෙන්ම පස් අංශුත් අරගෙන තමයි මේ ජලය පල්ලෙහාට ගමන් කරන්නේ. ඒ තුලින් පාංශු කාදනය සිදු වෙනවා. නමුත් මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් ගැන කියනකොට පාංශු කාදනයක් වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණම නල පද්ධතියක් ඔස්සේ තමයි මේ ජලය පහළට ගමන් කරන්නේ. හරි? එහෙම නැත්නම් ශේෂ්ත්‍රය පුරා යන්නේ. එතකොට පාංශු කාදනයක් වෙන්නෙම නැහැ. ඊළඟ තමයි ජලය සමග පොහොරද දිය හැකිවීම, ශුද්ධ පෝෂකෝද ලබා දිය හැකිවීම, පොහොර කාර්යක්ෂමතාව වැඩි වීම. ඔව් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ජල සම්පාදන ක්‍රම ගත්තොත් පිටාර, ඇලිවැටි, ඒ වගේම පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම ගැන කතා කරොත් අපිට ජලයත් එක්ක කවදාකවත් පොහොර කියන දේ දෙන්න බෑ. අමාරුයි. දෙන්න බෑ. හරි? නමුත් බිඳු ජල සම්පාදන පද්ධතියේ වෙනමම පොහොර යුනිට් එකක්. එහෙම නැත්නම් ෆර්ටිගේෂන් යුනිට් එකක් හයි කරලා තියෙනවා. එතකොට මේ ෆර්ටිගේෂන් යුනිට් එක එහෙම නැත්නම් බිඳු ජල සම්පාදන පද්ධතියේ මේ පොහොර ඒකකයක් වෙනම සම්බන්ධ කරලා තියෙන හින්දා අනිවාර්යයෙන්ම ජලය සමග පොහොර යොදන්නත් පුළුවන්. ඒ තුලින් කාර්යක්ෂමතාවය වැඩි. මොකද පොහොරත් එක්ක ජලය යොදනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කාර්යක්ෂමතාවය වැඩි. ඒ කියන්නේ පොහොර අවශෝෂණය වීම එහෙම නැත්නම් ඒ භෝගයට පොහොර උරා ගැනීමේ හැකියාව වැඩි. හරි? ඉතින් සාමාන්‍යයෙන් ශුද්ධ පෝෂක වුවද අපිට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ශුද්ධ පෝෂක ඒ කියන්නේ ශාකයට පොඩ්ඩක් අඩුවෙන් අවශ්‍ය වෙන පෝෂක උනත් අපිට සාමාන්‍යයෙන් මේ ක්‍රමය මගින් ලබා දෙන්න පුළුවන්. ඒකත් ලොකු වාසියක්. හරි? රයිට්. ඊළඟ කොටස යමු. මම හිතනවා තේරෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම කියන කතාව. හරි රයිට්. ඔව් අධික සුළං සහිත වියලි කලාපයටද බෑවුම් අක්‍රමවත්. එහෙම නැත්නම් ගොඩැලි සහිත භූමියට යෝගී. ඔව්. අපි ගත්තොත් එහෙම ඕනෑම භූමියකට ඒ කියන්නේ අධික සුළං සහිත භූමියක් වෙන්න පුළුවන් වියලි කලාපයට ගොඩාක් උචිතයි. ඒ වගේම බෑවුම් අක්‍රමවත් එච්චර භූමිය එච්චර පිළිවෙලකට නැති භූමිය වලටත් මේක යෝග්‍යයි. මොකද අපි ගත්තොත් එහෙම ස්ප්ලින්කර් එහෙම නැත්නම් විසුරුම් ජල සම්පාදනය නම් අධික සුළං සහිත පැති වලට සුදුසු නැහැ. මොකද ජලය හරියට ක්‍රමවත්ව භෝගයට හම්බෙන්නේ නැහැ. නමුත් බිඳු ජල සම්පාදන පද්ධතිය නම් එහෙම කිසිම ගැටලුවක් නැහැ. අධික සුළං සහිත වියලි කලාපයට බෑවුම් අක්‍රමවත් ඕන බිමකට ජලය සම්පාදනය කරන්න පුළුවන්. ජල සම්පාදනය සඳහා අධික කම්කරු ශ්‍රමයක් අවශ්‍ය නොවේ. අපි ගත්තොත් පිටාර ජල සම්පාදන ක්‍රමය ගත්තොත් එහෙම එහෙම තමයි පුෂ්ඨීය ජල සම්පාදන ක්‍රම ගත්තොත් එහෙම අධික කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. හරි? ඒ කියන්නේ ජල සම්පාදනය කරන මොකද ජලය දැන් භෝගයට ජලය අපි ගත්තොත් යනවාද කියලා බලන්න ඕන. හරි? විවිධාකාරක වැඩ ගොඩයි. නමුත් ජල සම්පාදනය සඳහා අධික කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පද්ධතිය ක්‍රියාත්මක කරලා පොම්පේ ක්‍රියාත්මක කරලා ඔහේ බලන් ඉන්න තියෙන්නේ. එතකොට හැම ශාකයකටම බිඳුව ජලය හම්බ වෙනවා. ශේෂ්ත්‍රයේ උපරිම ප්‍රයෝජන ගත හැකියි. අනිවාර්යයෙන්ම මේ ක්‍රමවේදයේදී ශේෂ්ත්‍රයේ උපරිම ආයුරින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ශාක ඕන ප්‍රමාණයක් හදලා ඕන විදියකට අපිට ඒ කියන්නේ ශාකයේ ඒ ඉඩකඩ අවශ්‍යතාවය අනුව ඕන විදියට ඕන තරමක් ශාක හදලා අපිට
ජල සම්පාදනය කරන්න පුළුවන්. ඒකෙන් ශ්‍රේෂ්ඨ උපරිම ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඊළඟ තමයි භෝග වගා කරන තීව්‍රතාවය ඉහළ නංවා ගත හැකියි. අර මම කලින් කියපු කතාවට මේක සම්බන්ධයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වගා භූමියේ එකකට වැඩි භෝග ප්‍රමාණයක් අපිට වගා කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අඹ වගා කරන භූමියේ ඒ අතරතුර අපිට කජු ඒ වගේ දේවල් වගා කරන්නත් පුළුවන්. මොකද මේ ජල සම්පාදන පද්ධතිය හින්දා. ඊළඟ තමයි ආරක්ෂිත ගෘහ තුල ඝන මාධ්‍යවල වගාව සඳහා භාවිත කළ හැකියි. ඔව් ගොඩාක් දුරට මේවා උචිත වෙන්නේ ළමයි ආරක්ෂිත ගෘහ තුල මේ ඝන මාධ්‍ය තුල වගාව සඳහා තමයි භාවිත කරන්න මේවා ගොඩාක් දුරට යොදා ගන්න. අර එලිමහන් ක්ෂේත්‍රයේ භාවිත කරනවට වඩා. ඊළඟ තමයි භූගත ජලයේ දූෂණ විමාවුම් වීම. ඔව් අපි ගත්තොත් එහෙම දැන් පිටාර ජල සම්පාදනය එහෙම නැත්නම් පුෂ්ටිය ජල සම්පාදන ක්‍රමවලදී අපි ගත්තොත් එහෙම අනවශ්‍ය අයුරින් ජලය ඕනවට වඩා ජලය පසුතුලට දීම තුලින් අපි ගත්තොත් එහෙම මේ ජලය පසුතුලින් පහළට භූගත ජලයට එකතු වෙන්න පුළුවන්. මොකද අපි ගත්තොත් ශ්‍රේෂ්ඨයක් කුඹුරක් කියන එකක් ගත්තොත් එහෙම නැත්නම් වගා කරන භූමියක් ගත්තොත් ලංකාව වගේ රටක නම් අපි ගත්තොත් අපි දන්නවා හොඳටම දන්නවා රසායනික ද්‍රව්‍ය රසායනික පොහොර කෙමිකල්ස් මේ වගේ දේවල් පස්සේ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ පස මතු පිට තියෙන දේවල් ඊටම ලේසියෙන් භූගත ජලයට එකතු වෙන්න පුළුවන් මේ පිටාර ජල සම්පාදනය වගේ ක්‍රමවලදී. නමුත් බින්දු ජල සම්පාදන වගේ ක්‍රමවලදී භූගත ජලය දූෂණය වෙන්නේ නැහැ. මොකද භෝගේ මූල මණ්ඩලයට පමණයි ජලය ලැබෙන්නේ. ඉතින් මූල මණ්ඩලයට ලැබුණාට පස්සේ හොඳින් ජලය ඒ ශාකය අවශෝෂණය කරගෙන පසට එහෙම නැත්නම් භූගත ජලයට දූෂණය වීම කියන දේ ගොඩක් අවම වෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඊළඟ තමයි මූල මණ්ඩලයට ප්‍රශස්ත වැඩිවීමට අවශ්‍ය තත්ත්ව සැපිරෙන නිසා අස්වනු ඉහළ යාම අස්වනු ගුණාත්මක වාය වැඩි. ඒ කියන්නේ අර අපි කියනවා ළමයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ කියලා. හරි. එතකොට දැන් මේ ශාකයේ මූල මණ්ඩලයටත් ගත්තොත් දැන් පිටාර ජල සම්පාදන ක්‍රම, ඇලි වැටි ජල සම්පාදන ක්‍රම, තීරු ජල සම්පාදන ක්‍රම මේ වගේ පුෂ්ටිය ජල සම්පාදන ක්‍රම වල ගත්තොත් අනවශ්‍ය තුරට අනවශ්‍ය විදියට අපි ගත්තොත් මේ පස තුලට ජලය කාන්දු වෙනවා. හරි? ඒ කියන්නේ අනවශ්‍ය විදියට භෝගේ මූල මණ්ඩලයට ජලය රැඳෙනවා. භෝගේ මූල මණ්ඩලය අතර අනවශ්‍ය විදියට ජලය එක් රැස් වෙනවා. නමුත් බින්දු ජල සම්පාදන ක්‍රමයේදී එම අනවශ්‍ය විදියට භෝගේ මූල මණ්ඩලයට ජලය හම්බෙන්නේ නැහැ. හරි? භෝගේ මූල මණ්ඩලයට ප්‍රශස්ත අයුරින් ජලය සැපේනවා. හරි? භෝගේ මූල මණ්ඩලයේ ප්‍රශස්ත අයුරින් ප්‍රශස්ත විදියට භෝගේ මූල මණ්ඩලයේ සුදුසු වන පරිදි එමෙත භෝගේ අවශ්‍යතාවයට අවශ්‍ය අයුරින් ජලය සම්පාදනය වෙනවා. හරි? බින්දු ජල සම්පාදනය. ඉතින් ඒකෙන්ද අස්වැන්නත් අනිවාර්යයෙන්ම ඉහළ වෙනවා. අස්වැන්න වල ගුණාත්මක වායුව වැඩි වෙනවා. දෙවෙනි ඊළඟ කාරණාව තමයි පසදොරට කාන්දු වීම, පසේ ඇතුළු කාන්දුව ගලපා ඇති බෑන් ආපදාවෙන් මගින් ජල හානි නොවේ. ඔය ප්‍රධාන වශයෙන්ම මේකෙදී මහා ලොකු කතාවක් නෑ. ආපදායි කියලා කියන්නේ පසමතු පිටින් ජලය ගලාගෙන යාම. පසමතු පිටින් ජලය ගලාගෙන යන්නේ නෑ. යන්න විදියක් නෑ. මොකද නල පද්ධතියක් උපයෝගී කරගෙන තියෙන හින්දා. පැහැදිලි කතාව. ප්‍රතිචක්‍රීකරණ ලද ජලය වුද ආරක්ෂිතව භාවිත කළ හැකියි. මේකෙදි කිසිම ගැටලුවක් නෑ. ජලය පෙරලා ඔක්කොම කරලා ප්‍රතිචක්‍රීකරණය කරපු ජලය වුණත් ඒ කියන්නේ නැවත නැවත යම් කිසි කාර්යයකට යොදපු ජලය නැවත නැවත වුණත් භාවිත කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නෑ. ඉතින් ආරක්ෂිතව භාවිත කරන්න පුළුවන්. හරි, ඕක තමයි කතාව. රයිට්. අල්ලමයි. දැන් කතා කරමු අපි මේ බින්දු ජල සම්පාදන පද්ධතියේ මේ සීමාකාරී සාධක. ඒ කියන්නේ අවාසි. හරි? බින්දු ජල සම්පාදන පද්ධතියේ වාසි වගේ අවාසිත් තියෙනවා. හරි? එතන වාසි ටික අපි කලින් කතා කරා. දැන් කතා කරන්නේ අවාසි ටික. මූලික ප්‍රාග්ධනයේ වැයවීම වැඩි වීම. ඔව්. අනිවාර්යයෙන්ම අපි ගත්තොත් එමෙ බින්දු ජල සම්පාදන පද්ධතියක මූලික ප්‍රාග්ධනය කියන දේ වැඩි. කියන්නේ ආරම්භක පිරිවෙව වැඩි. මොකද බින්දු ජල සම්පාදන පද්ධතියක් කියනකොට මේකට PVC නල ඕන, එතකොට විමෝචක ඕන, ජල පොම්පයක් ඕන, ලොකු ජල ටැංකියක් ප්‍රබෝයක් ඕන. හරි? යම්කිසි එතකොට බල ශක්තියක් වැය වෙනවා. ඒ වගේම ෆිල්ටර් වලට ගොඩක් ලොකු වියදමක් යනවා. ඒ වගේම පොහොර ඒකක ඕන. ඉතින් ඒවට සම්බන්ධ වැල්ව් ඕන. ඉතින් මේක මේ සිස්ටම් එක හැමෝටම කරන්න බෑ. ඒ කියන්නේ තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් ඉන්න ඕන. එතකොට මේ සියල්ල සලකා බලනකොට බින්දු ජල සම්පාදන පද්ධතිය වල මූලික ප්‍රාග්ධනය වැයවීම වැඩි. හරි? එතකොට දෙවෙනි එක සූර්ය තාපයෙන් නිරාවරණය වීම හේතුවෙන් බින්දු ජල සම්පාදන පද්ධතියේ නල භාවිත කළ හැකි ආයු කාලය අඩුයි. ඔව්. අනිවාර්යයෙන්ම දැන් ඔය සූර්ය තාපයට නිරාවරණය වෙනවනේ මේ බට. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි විවෘත වගා භූමියක නම් එහෙම නැත්නම් අපි දන්න සාමාන්‍ය වගා භූමියක නම් මේ බින්දු ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම සූර්ය තාපයට නිරාවරණය වෙනවා. එතකොට මේ නල සූර්ය තාපයට නිරාවරණය වීම නිසා අනිවාර්යයෙන්ම එම නලවල ගුණාත්මක එහෙම නැත්නම් එම නලවල අර
භාවිතා කරන්න පුළුවන් ආයු කාලයේ සීමාව. හරි ආයු කාලය අඩු වෙනවා. එතකොට මේ ආයු කාලය අඩු වීමත් එක්ක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා ගැටලුවක් වෙනවා. මොකද මේ නල ටිකක් ගණන්. හරි එතකොට දැන් ඔය පාර්ශ්වික නල විදිහට එහෙම නැත්නම් විමෝචක සම්බන්ධ කරන නල විදිහට සම්බන්ධ ගන්න එච්චර ගණකම නැති යම් LPE කියලා පොඩි නල වර්ගයක් තියෙන ඒ නල තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒ නල ටක් ගාලා අවුවෙන් විනාශ වෙන්න පුළුවන්. හරි ඒ හින්දා ඒක සීමාකාරී සාධකයක් විදිහට අපි සලකනවා. ඒ වගේ හොදින් පෙරීම සිදු නොවන විටදී අපරිසුදු ජලය නිසා නල පද්ධතිවල විමෝචකවල අවහිරතාවය තිබෝ. අනිවාර්යයෙන්ම හොදින් පෙරීම සිදු වෙන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ ෆිල්ටර් පද්ධතියක් මේකේ තියෙන්න ඕන. මම කියන්නේ තේරෙනවනේ මේ බිඳු ජල සම්පාදන පද්ධතියේ හොඳ ෆිල්ටරේෂන් මෙහෙම තමයි ෆිල්ටර් පද්ධතියක් තියෙන්න ඕන. හරි මොකද මේ ජලය අපි කොච්චර හොඳ ජල පෙබයකින් ගත්තත් ඒ ජල පෙබයේ ජලයේ රොඩු තියෙන්න පුළුවන්. එතකොට මේ රොඩු යම් තාකයකින් ඇහැට නොපෙනෙන මේ රොඩ්ඩක් හරි ගිහිල්ලා මේ විමෝචකවල හිර වුණොත් හරි විමෝචකවල අවහිරතාවය ඇති වුණොත් අනිවාර්යයෙන්ම මුළු පද්ධතියම අඩාල වෙනවා. හරි එතකොට ඒක ගැටලුවක් අනිවාර්යයෙන්ම හොඳ ෆිල්ටර් පද්ධතියක් මේකට ගන්න ඕන. පැහැදිලි? හතරවෙනි කාරණාව. කැල්සියම් ධන, මැග්නීසියම් ධන දෙක ෆෙරස්, මැංගනීස් වැනි අයන සහිත ජලය නිසා විමෝචකවල අවහිරතාවය තියෙනවා. අනිවාර්යයෙන් මේ කැල්සියම්, මැග්නීසියම්, ෆෙරස්, මැංගනීස් කියන අයන මේවා පොඩ්ඩක් අපි ගත්තොත් එහෙම නිකන් කැල්සියම් වගේ ගත්තොත් එහෙම බැඳෙන්න බලනවා. පොඩ්ඩක් කිවුල ගතිය. මම තීරණ භාෂාවෙන් කිව්ව මේවා පොඩ්ඩක් බැඳෙන්න බලනවා. ඒ විමෝචකවල අවහිර වීම වෙන්න බලනවා. යම් යම් අංශු තියෙන්න පුළුවන්. එතකොට විමෝචකවලද අවහිරතාවය තියුණොත් මේ කැල්සියම්, මැග්නීසියම් වගේ අපි ගත්තොත් එහෙම ජලය පාවිච්චි කරන හින්දා එහෙම නැත්නම් කැල්සියම්, මැග්නීසියම් ආයන අන්තර්ගත ජලය පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම විමෝචක අවහිරතාවය වෙන්න පුළුවන්. ඒකත් ගැටලුවක්. මොකද පද්ධතියම අඩාල වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි පාර්ශ්වික නල පොළොව මතින් අතුරා ඇති බැවින් රෝපණ එහෙම නැත්නම් යාන්ත්‍රික කටයුතු සීමාව. අනිවාර්යයෙන්ම මේ පාර්ශ්වික නල පද්ධතිය පොළොව මත අතුරා තියෙන්නේ. ඔකට දැක්ක පද්ධතිය කොහොමද මේක කරන්න කියලා. එතකොට අනිවාර්යයෙන්ම මේ පාර්ශ්වික නල පොළොව මතින් අතුරා ඇති නිසා රෝපණ කටයුතු ඒ වගේම අපි ගත්තොත් එහෙම රෝපණ කටයුතු විදිහට මෙතන ගත්තොත් පැල සිටවීම ඒ වගේම පොහොර යෙදීම අවශ්‍ය වූ විට වල් පැල නෙලීම හරි පොහොර යෙදීම ඒ වගේ කටයුතු අමාරු වෙනවා. එතකොට නල වලට හානි වෙන්නත් පුළුවන්. හරි ඕක තමයි ඊළඟ සීමාකාරී සාධක. සතුන් මගින් පාර්ශ්වික නල හා විමෝචක වලට හානි වීම. උදාහරණ මීයන් හානි කිරීම. අපි දන්න ප්‍රධාන මේ සතුන් අපි ගත්තොත් එහෙම මේ දැන් මේ නල පද්ධතිය පස මතු පිට උඩින් අතුරලා තියෙනවා. හරි මේ පාර්ශ්වික නල පද්ධතිය. එතකොට එහෙම තමයි විමෝචක සහ මේ පාර්ශ්වික නල පද්ධතිය උඩින් පස මතුරින් අතුරලා තියෙනවා. මේ මීයෝ එහෙම හානි කරන්න පුළුවන්. හරි ඌරෝ ඉත්තෑවෝ ඒ වගේ සතු හානි කරන්න පුළුවන් මේ පාර්ශ්වික නල පද්ධතිය. ඒක බිඳු ජල සම්පාදන පද්ධතිය එතනින් අඩාල වෙන්න පුළුවන්. හරි ඒ වගේම පද්ධතිය පවත්වා ගැනීමට ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. අනිවාර්යයෙන් මේ පද්ධතිය පවත්වා ගන්න ලොකු තාක්ෂණික දැනුමක් ඕන. මේක ආවට ගියාට එහෙම කරන්න බෑ. අපි ගත්තොත් එහෙම මේකෙදි ඒ අවශ්‍ය කරන පීඩනය හරි නැසිනි ඒ අපි ගත්තොත් විමෝචක ඒ වගේ දේවල් ඩ්‍රිපස් ඒ වගේ දේවල් සම්බන්ධ කිරීමට අවශ්‍ය කරන යම් තාක්ෂණික දැනුමක් සහ ඒ අවශ්‍ය පීඩනය ලබා දෙන්න ලොකු කතාවක් තියෙනවා. මේ වගේ අපි ගත්තොත් එහෙම පොහොර යොදන ඒ සිස්ටම් එක හදන්න එතනින් ෆිල්ටරේෂන් සිස්ටම් එකේ මේ අවශ්‍ය ෆිල්ටර් එක තෝරගන්න ඒ වගේ මේ කපාට ඒ වගේ දේවල් දාන්න හරි ලොකු යම් තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. මේක හැමෝටම කරන්න බෑ. ඒතකොට මේ පිළිබඳ පුහුණු තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. මොකද මේවා කරන වෙනම ආයතන තියෙනවා ලංකාවේ. හරි මේවා කරන වෙනම ආයතන තියෙනවා ලංකාවේ. එතකොට මේ පද්ධතිය පවත්වා ගැනීමට ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍යයි. ඉතින් ඒකත් ගැටලුවක්. හරි. ඔක තමයි බිඳු ජල සම්පාදන පද්ධතිය වල තියෙන පුළුවන් සීමාකාරී සාධක. පැහැදිලි? රයිට් ඊළඟ කොටස. විසුරුම් ජල සම්පාදනය. හරි විසුරුම් ජල සම්පාදනය. ඔව් අපි බලමු මොකද්ද මේ විසුරුම් ජල සම්පාදනය කියන්නේ කියලා. හරි සංවෘත නල පද්ධතියක් ඔස්සේ ජල පොම්පයක් භාවිතා කර ගුරුත්ව බලයට විරුද්ධව දැඩි පීඩනයක් ඔස්සේ ජලය පොම්ප කර ස්නාවක් ලෙස නැසින්නක් මගින් ජලය නිකුත් කිරීමයි. ඔව් මොකද්ද මේ විසුරුම් ජල සම්පාදනය කියලා කියන්නේ? සංවෘත නල පද්ධතියක්. සංවෘත නල පද්ධතියක් කියලා කියන්නේ වැසුණු නල පද්ධතියක්. කොහෙවත් මේකේ සිදුරු නැහැ. කොහෙවත් මොනවත් නැහැ. වැසුණු නල පද්ධතියක් උපයෝගී කරගනිමින් ඒ වගේම ජල පොම්පයක් භාවිතා කරගෙන ගුරුත්ව බලයට විරුද්ධ. අපි දන්නවා ගුරුත්වයේ තියෙන පහළට. අපි උඩ පැන්නාම බිම වැටෙන්නේ ගුරුත්වයේ පහළට තියෙන හින්දා. හරි? එතකොට මෙතනදී ගුරුත්වයට විරුද්ධ කියලා කියන්නේ ඒ කියන්නේ ආකාශයේ දෙසට. හරි? ගුරුත්වය තියෙන්නේ පහළට පොළොව දෙසට. ගුරුත්වයට විරුද්ධව කියලා කියන්නේ ආකාශයේ දෙකට. ඒ කියන්නේ ගුරුත්ව බලයට විරුද්ධව
දැඩි පීඩනයක් ඔස්සේ ජලය පොම්ප කර ඉස්නාවක් ලෙස නැසින්නක් මගින් ජලය නිකුත් කිරීමයි. හරි? පැහැදිලි කතාව. අපි යන් උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ තර වගේම තමයි බිඳු ජල සම්පාදන පද්ධතිය වගේ තමයි නල පද්ධතියක් තියෙනවා. මේකෙදි වෙනස තමයි ගුරුත්වයට විරුද්ධව. අපි ගත්තොත් එහෙම මේ ඉහළට ඔකට පේනවා මේ සිරස් නලයක්. මෙන්න මේ සිරස් නල උපයෝගී කරගනිමින් ස්ප්ලින්කර් කියලා දෙයක් හයි කරලා තිනවා. විසුරුම් හිස් කියලා දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ස්ප්ලින්කර් කියලා කියනවා. අන්නේ ස්ප්ලින්කර් මගින් අපි ගත්තොත් මේ භෝගයට ඉස්නාවක් විදියට තමයි වතුර වැටෙන්නේ. හරි? ජලය සම්පාදනය වෙන්නේ භෝග වලට. පැහැදිලි කතාව? හරි? එතකොට මේකටත් ජල පොම්පයක් භාවිත කරනවා. ගුරුත්ව බලයට විරුද්ධව තමයි මේක පාවිච්චි වෙන්නේ. හරි කරන්නේ. මොකද සිරස් නල තමයි ඉහළට උසවපු සිරස් නල තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මෙතන පාර්ශ්වික නල පද්ධතියක් තියෙනවා, ප්‍රධාන නලයක් තියෙනවා, උප ප්‍රධාන නල පද්ධතියක් තියෙනවා, පාලක කපාට තියෙනවා, නැසිනි. එතකොට නැසින්නෙන් තමයි අපි ගත්තොත් එහෙම ජලයේ ඉස්නාවක් විදිහට භෝග වලට වැටෙන්නේ. හරි? පැහැදිලි කතාව නේද? ඔන්න මම පැහැදිලි කරා. එතකොට මෙතනදී මේ පද්ධතියේ විසුරුම් ජල සම්පාදන පද්ධතියේ ඔකට හොඳට මතක තියාගන්න තියෙන පද්ධති ටික. එහෙම නැත්නම් තියෙන කොටස් ටික හොඳට ඉගෙන ගන්න. හරි? හොඳට බලා ගන්න. ඒක තමයි ජල පොම්පයක්. හරි? මේකේ ජල පොම්පයක් තියෙනවා, ජල ප්‍රභයක් තියෙනවා, බෙදා හැරීමේ නලයක් තියෙනවා. හරි? ජලය බෙදා හැරීමට අවශ්‍ය කරන නලයක් තියෙනවා. පෙරහන් ඒකකයක් තියෙනවා. කියන්නේ අරකේ වගේම තමයි ජලය පෙරන්න ඕනේ. හරි? ඊළඟට තමයි ප්‍රධාන නලය තියෙනවා. ඒ වගේම උප ප්‍රධාන නල පද්ධතියක් තියෙනවා. පාර්ශ්වික නලයක් තියෙනවා. ඒ වගේම පාලක කපාටයක් තියෙනවා. ඒ වගේම සිරස් නලයක් තියෙනවා. හරි? ඊට පස්සේ මෙන්න මේ සිරස් නල වලින් තමයි සාමාන්‍යයෙන් ජලය මේ සිරස් නල තුල නැසින්නක් සවි කරලා තිනවා. මෙන්න මේ නැසින්නකින් තමයි ජලය ඉස්නාවක් විදියට ශාක වලට නිකුත් කිරීම කරන්නේ. පැහැදිලි නේද කතාව? හරි? එතකොට මම හිතනවා කට්ටියට මේ විසුරුම් ජල සම්පාදනය පිළිබඳව මෙතනින්ම යම් අවබෝධයක් එන්නේ නැති. හරි? එතකොට මේකේ වීඩියෝ එක මම දෙන්නම්. ලින්ක් එක මම දෙන්නම්. ඒකෙන් බලන්න ඒ ලින්ක් එක ඔස්සේ ඔකට ගිහලා බලන්න පුළුවන් විසුරුම් ජල සම්පාදන පද්ධතිය කොහොමද ක්‍රියා කරන්නේ කියලා. හරි? විසුරුම් සහ බිඳු ජල සම්පාදන පද්ධතිය දෙකම. එතකොට දැන් මෙතනදී මම කරන්නේ උගන්වන්නේ තියරි කොටස පමණයි. හරි? ප්‍රායෝගික මේ වීඩියෝ එක මම ඔකට වෙනම ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. හරි? හරි? රයිට්. ඔව්. විසුරුම් ජල සම්පාදන පද්ධතියක උපාංග. අපි ගත්ත විසුරුම් ජල සම්පාදන පද්ධතියක උපාංග ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ජල පොම්පයක් තියෙනවා. මේකේ ප්‍රධාන පාලක ඒකකයක් තියෙනවා. මේ ප්‍රධාන පාලක ඒකකයට සම්බන්ධ කොටස් ටිකක් තියෙනවා. ජල පෙරණය අයිති වෙනවා ප්‍රධාන පාලක ඒකකයට. පීඩන පාලනය කරන උපකරණ, වායු රික්තක නිදහස් කිරීමේ කපාට, පීඩන මාපක, ජල කරාම, ජල මිනුම් උපාංග, ඒ වගේම ප්‍රධාන නල, උප ප්‍රධාන නල, පාර්ශ්වික නල, සිරස් නල, විසුරුම් හිස්, එහෙම නැත්නම් නැසින්. හරි? මෙන්න මේ කොටස් ටික තමයි විසුරුම් ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන උපාංග. ඉතින් ඔබට මේ කොටස් ටික නම් කරගන්න පුළුවන් වෙන්න ඕන සහ ඇහුවොත් කොහේ හරි ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? මේක තමයි කතාව. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔව්. අවශ්‍යතාව අනුව ජල විසර්ජන අනුව තෝරා ගන්නා විසුරුම් හිස් වෙනස් වේ. ඔව්. අපි බලමු. ඔව්. අවශ්‍යතාව අනුව හා ජල විසර්ජන අනුව තෝරා ගන්නා විසුරුම් හිස් වෙනස් වේ. ප්‍රධාන වශයෙන් අපි දාගත්තොත් එහෙම අපේ මේ ජල සම්පාදන ක්‍රමයේදී එහෙම නැත්නම් මේ ස්ප්ලින්කර් විසුරුම් ජල සම්පාදන ක්‍රමයේදී මේකට ඉංග්‍රීසියෙන් කියනවා ස්ප්ලින්කර් ජල සම්පාදන ක්‍රමය. එහෙම නැත්නම් විසුරුම් ස්ප්ලින්කර් ඉරිගේෂන් කියලා මේකට ඉංග්‍රීසියෙන් කියනවා. සිංහලෙන් විසුරුම් ජල සම්පාදනය කියලා කියනවා. හරි? එතකොට මේ විසුරුම් ජල සම්පාදන ක්‍රමයේ මේ නැසිනි. හරි? එහෙම නැත්නම් විසුරුම් හිස් තෝරාගන්නේ අවශ්‍යතාවය අනුව. හරි? හා ජල විසර්ජනය අනුව අපිට තෝරා ගන්න පුළුවන්. අවශ්‍යතාවය අනුව ගත්තොත් එimhe සාමාන්‍ය ශේෂ්ත්‍ර භෝග වලට ඉහළින් ජලය සැපීමට ජල විසර්ජන කෝලය අංශක 30ක් සහිත නැසිනි එකක් හෝ දෙකක් සහිත නැසිනි එහෙම නැත්නම් මයික්‍රෝ ස්ප්ලින්කර් අපි යොදා ගන්නවා. හරි? පැහැදිලි? ඒ කියන්නේ සාමාන්‍ය ශේෂ්ත්‍ර භෝග වලට සාමාන්‍ය ඒවට ඉහළින්. හරි? ඉහළින් ජලය සැපීමට ජල විසර්ජන කෝණය සාමාන්‍යයෙන් අංශක 30ක් සහිත නැසිනි තමයි යොදාගන්න එකක් හෝ දෙකක්. තෘණ පිට්ටනිය සඳහා කවාකාරව තෙමීම සිදු කළ හැකි විශාල නැසිනි යොදා ගන්න. සාමාන්‍යයෙන් තනකොළ පිට්ටනිය සඳහා මේ කවාකාරව තෙමීම සිදු කරන්න පුළුවන් හැකි විශාල නැසිනි යොදා ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකෙදි වෙන්නේ දැන් මෙහෙම සිරස් නලය තියෙනවා. මේකෙන් මෙන්න මේ විදිහට තමයි මෙහෙම ඔහොම තමයි භෝගෙට නලය මේ ජලය ස්නායුවක් විදිහට හම්බෙන්නේ. ඒ කියන්නේ වෘත්තාකාරව රවුමක් විදිහට. පැහැදිලිද කියන කතාව? හරි? රයිට්. ඊළඟ තමයි විශාල ශාක වලට ජල සම්පාදනයට විසර්ජනීසේ ජල විසර්ජන කෝණය. හරි? අංශක 4ත් සහිත මයික්‍රෝ ස්ප්ලින්කර් ස්ප්‍රේ ජෙට්ස් ඉතාමත් අඩු විසර්ජනයක් අවශ්‍ය විට ෆොගස් කියන දේවල් සාමාන්‍යයෙන් විසුරුම් හිස් අපිට යොදා ගන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන්ම විශාල ශාක වලට නම් ජල සම්පාදනයට විසර්ජන හිසේ ජල කෝණය ගත්තොත්
අංශක 4-7ක් සහිත මයික්‍රෝ ස්පිලින්ක එහෙම ස්ප්‍රේ ජෙට්ස් ඒ වගේ දේවල් දා ගන්නවා. සාමාන්‍යයෙන් ඊටමත් අඩු ඒ කියන්නේ අඩු ජල ප්‍රමාණයක් එළියට ලබා ගන්න ඕන. මේ විසර්ජන හිස් වලින් මේ සිරස් නල වලින් ඊටමත් අඩු විසර්ජන අඩු එළියට අඩු ජල ප්‍රමාණයක් ලබා දෙනවා නම් ප්‍රධාන වශයෙන්ම ෆොගස්. හරි ඒ කියන්නේ මිහිදුම් ආකාර වගේ සාමාන්‍ය ජල විස්නාවක් ලබා දෙන්න ඕන නම් ෆොගස් වගේ දේවල් යොදා ගන්න පුළුවන්. රයිට්. විසිරුම් හිසේ ජල විසර්ජනය අනුව ප්‍රධාන වශයෙන්ම අඩු විසර්ජන හිස් පැයට ලීටරයට 20ත් 500ත් අතර ප්‍රමාණයක්. ඒ වගේ මධ්‍ය විසර්ජනීය විසිරුම් හිස් පැයට ලීටරයට 500ත් 2000ත් අතර. ඒ වගේම ඉහළ විසර්ජන විසිරුම් හිස් පැයට 2000ත් 5000ත් අතර ලීටරයට 2000ත් 5000ත් අතර ප්‍රමාණයක් අපි සාමාන්‍යයෙන් යොදා ගන්න මේ කියලා කියනවා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් මෙතනදී ඔය කට්ටිය කියන්නේ මේ විසිරුම් හිසේ හිස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ජල අපි ගත්තොත් එහෙම මේ නල පද්ධතියේ සිරස් නල කියලා දෙයක් ඉගෙන ගත්තනේ. ඒකේ මේ උඩට හයි කරනවා ළමයි මේ විසිරුම් හිස්. ඔය විසිරුම් හිස් වලින් තමයි මේ ජලය ඉස්නාවක් විදියට භෝගයට හම්බෙන්නේ. එතකොට මේකේ ජල විසර්ජන ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ජල විසර්ජනය කියලා කියන්නේ මේ නැසිනි තුලින් එළියට එන ජල ප්‍රමාණය. හරි? එතකොට ඒ අනුව අපිට බෙදන්න පුළුවන් අඩු විසර්ජන විසිරුම් හිස් වල සාමාන්‍යයෙන් පැයට ලීටර 20ත් 500ත් අතර ප්‍රමාණයක් එනවලු. මධ්‍ය විසර්ජන විසිරුම් හිස් වල පැයට සාමාන්‍යයෙන් 500ත් 2000ත් අතර ප්‍රමාණයක් එනවා. ලොකු ඉහළ විසර්ජන විසිරුම් හිස් වල පැයට සාමාන්‍යයෙන් 2000ත් 5000ත් අතර ප්‍රමාණයක් එන. කියන්නේ ලොකු ජල ප්‍රමාණයක් සාමාන්‍යයෙන් පැයකට එනවා ඒ විසර්ජන හිස් වලින්. ඒතර ඕක තමයි මේ කතා කරලා තියෙන්නේ. හරි? රයිට්. ඊළඟ කොටස යමු. ඔව්. විසිරුම් ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වය. අපි බලමු මේ විසිරුම් ජල සම්පාදන පද්ධතිය ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. පොම්පේ මගින් අධික පීඩනයකින් ඇතුළු කරන ජලය ප්‍රධාන නල පාර්ශ්වික නල ඔස්සේ ගොස් සිරස් නලය මුදුනේ සවි කර ඇති නැසින්නෙන් ඉස්නාවක් ලෙස පිටතට විහිදෙයි. නිකුත්වන ජලයේ පීඩනය බලය හේතු කොටගෙන නැසින්න කැරකවේ. එවිට නැසින්න වටා ජලයේ ඉස්නාවක් ලෙස විසිරේ. ඔව්. මේක තමයි මේකයි කතාව. හරි? මේ විසිරුම් ජල සම්පාදන ක්‍රමේ කතාව මේකයි. පොම්පේ තියෙනවා පොම්පේ මගින් අධික පීඩනයකින් ඇතුළු කරන ජලය ප්‍රධාන නල ඒ වගේම පාර්ශ්වික නල ඔස්සේ ගිහිලා සිරස් නලයේ මුදුනේ සවි කරලා තියෙන නැසින්නේ ඉස්නාවක් ලෙස ජලය පිටතට විහිදෙන එක තමයි මේ විසිරුම් ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන ක්‍රියාකාරීත්වය. හරි? එතකොට මෙන්න මේ උඩ දැන් උදාහරණ වශයෙන් ගත්තොත් දැන් මේ සිරස් නල පද්ධතිය දැන් මේ වීඩියෝ එක මම ලින්ක් එක මේ එකම දෙනවා. එතකොට ඔකට තේරෙනවා. හරි මම මෙතන තියරි කොටස විතරයි කතා කරන්නේ. දැන් මෙතනදී මෙන්න සිරස් නලයේ තියෙනවා මේ සිරස් නලයේ ඉහළින් තමයි නැසින්න තියෙන්නේ. හරි? එතකොට මේ නැසින්න කැරකෙනවනේ මේ නැසින්න කැරකෙනවා. හරි? සාමාන්‍යයෙන් විසිරුම් ජල සම්පාදන පද්ධතිය ඔකට දැකලා තියෙනවා. මේ නැසින්න කැරකෙනවා. ඒ නැසින්න කැරකෙන්නේ මේ ජලයේ තියෙන පීඩනයත් එක්ක. හරි? ඊට පස්සේ මේ එළියට ජලය විසර්ජනය වෙන්නේ මෙහි විදියට. පැහැදිලිද මම කියන කතාව? හරි? හරි? එතකොට නැසින්න කැරකෙන්නේ මේ ජලයේ තියෙන පීඩන බලය හේතු කොටගෙන. එවිට නැසින්න වටා ජලය ස්නාව ලෙස විසිරේ. මම කියන කතාව පැහැදිලිනේ? මේ විසිරුම් ජල සම්පාදන පද්ධතියක වෙන්නේ මේ කතාව සරලව. පොම්පයක් තියෙනවා පොම්පය මගින් අධික පීඩනයකින් ජලය ඇතුළු කරන ප්‍රධාන නල පාර්ශ්වික නල ඔස්සේ සිරස් නල වලට. හරි? ඒ තුලින් සිරස් නලය ඔස්සේ මුද්‍රේ හයි කරලා තිනවකුව නැසින්න. මේ නැසින්න තියෙන නැසින්නෙන් ඉස්නාවක් ලෙස ජලය පිටතට විහිදෙනවා. පැහැදිලිනේ කතාව? එතනින් නිකුත් වන ජලයේ පීඩන බලය හේතු කොටගෙන තමයි මේ සිරස් නල වලට ඉහළින් සවි කරලා තියෙන නැසින්න කැරකෙන්නේ. එවිට නැසින්න වටා ජලය ඉස්නාවක් ලෙස විසිරෙනවා. මේ කැරකෙනවත් එක්කම ජලය මේ නැසින්න වටේ ජලය ඉස්නාවක් විදියට විසිරීමක් තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ කතාව නේද? රයිට්. ඊළඟට නිසි පීඩන පරාසයක් තුල මේ ඉස්නා ක්‍රියා කරන්නේ නම් සුළඟේ බලපෑම අවම නම් වෘත්තාකාර තෙත්වීම රටාවක් ලබා ගත හැකියි. ඔව්. මේක උදාහරණ වශයෙන් ගත්තොත් හොඳ පීඩන තත්ත්වයක් යටතේ මේ විසිරුම් ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක වෙනවා නම් සුළඟේ බලපෑම අවම නම් වෘත්තාකාර තෙත්වීමේ හොඳ වෘත්තාකාර තෙත්වීමේ රටාවක් අපිට බලා ගන්න පුළුවන් මේ විසිරුම් ජල සම්පාදන පද්ධතිය තුල. පැහැදිලිද මම කියන කතාව? ඒ කියන්නේ දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මේ තියෙන්නේ. දැන් මේ තියෙන ළමයි සිරස් නලවල තියෙන මේ විසිරුම් අපි ගත්තොත් නැසිනි. හරි මේ තියෙන්නේ නැසිනි. හරි? මේ තියෙන්නේ නැසිනි. මම ඔය රතු පාටින් දාලා තියෙන්නේ නැසිනි. හරි? එතකොට මේ වෘත්තාකාරව තියෙන්නේ අපි ගත්තොත් එහෙම මොනවද? තෙමීමේ රටාව. මේ තෙමීමේ රටාව. හරි? මෙන්න මේ වගේ හොඳ තෙමීමේ රටාවක් ඒක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ මේක භෝග වලට අපි ගත්තොත් නිශ්චිත පරතර වලින් ඒක යම් කලමනාකාරීත්වකින් යුතුවයි ඒ දේ අපි කරන්නේ. හොඳට මතක තියාගන්න. හරි?
ඒක යම් පරතරයක් අනුවයි මේ නැසිනි ඒ වගේ සිරස් නලය ඒ වගේ සවි කරන්නේ. හරි ඒ භෝගයට අනුව. හරි? එතකොට මේකෙදි කියනවා නැසින්න සවි කර ඇති සිරස් නලය ආසන්නයට වැඩි ජල ප්‍රමාණයක් පවතින අතර තෙත් වන අරය දිගේ පිටතට යන විට පතිත වන ජල ප්‍රමාණය අඩුයි. ප්‍රධාන වශයෙන් මේ නැසින්න සවි කර ඇති සිරස් නලය ආසන්නයට වැඩි ජල ප්‍රමාණයක් පතිත වෙනවා. පැහැදිලි කියන කතාව. ඒ කියන්නේ දැන් මේ නැසින්නෙන් එළියට යන ජලය සිරස් නලයේ ආසන්නයට වැඩි ජල ප්‍රමාණයක් පතිත වෙනවලු. හරි? හරි වැඩි ජල ප්‍රමාණයක් පතිත වන අතර තෙත්වන අරය දිගේ පිටතට ජලය යන විට. ඒ කියන්නේ මෙන්න දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙන්න මේ තෙත්වන අපි ගත්තොත් මෙහෙම වෘත්තාකාරවනේ මේක තෙත්වනවා කිව්වේ. ඔන්න රවුමක් තියෙනවා. හරි? මැද තියෙනවා නැසිනි. මැද තියෙනවා නැසිනි. මේ නැසිනි වල තෙත්වන අරය දිගේ මෙහෙම යන්න මොකක්ද වෙනවා කියන්නේ? පිටතට යන විට පතිවන ජල ප්‍රමාණය අඩු වෙනවා. පැහැදිලිද මම කියන කතාව? හරි? එබැවින් ඒකාකාර තෙත්වීමක් ලබා ගැනීමට තෙත්වීමේ රටාව අතිපිහිත කරගත යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පේනවනේ මේ අතිපිහිත කරලා තියෙන. ඒ කියන්නේ අර එක උඩ යන්නේ. දැන් මේ විදිහට එක උඩ යන්නේ. මේ තියෙන. දැන් මේ තියෙන එක ජලය තෙත්වීමේ රටාවක්. මේ තියෙන තව තෙත්වීමේ රටාවක්. හරි? එතකොට මේ දෙක එක උඩ යනවා. එතකොට අතිපිහිත වෙනවා කියලා කියනවා එක උඩ යන එක. හරි? සමචතුරස්‍රාකාර ලෙස සමචතුරස්‍රාකාර ලෙස සවි කරන විසිරුම් හිස් සහිත පද්ධතියක තෙමීමේ රටාව තමයි ඔය තියෙන්නේ. හරි? ඒ කියන්නේ මේක ඇවිල්ලා සමචතුරස්‍රාකාර ලෙස සවි කරලා තියෙන විසිරුම් හිස් පද්ධතියක තෙමීමේ රටාව තමයි ඔය තියෙන්නේ. පැහැදිලි නේද ඔය කතාව? එතකොට ඔන්න විසිරුම් ජල සම්පාදන පද්ධතියක කතන්දරේ තමයි ඔය තියෙන්නේ. හරි? එතකොට ඔය කට්ටියට මං හිතනවා පැහැදිලි වෙන්න ඇති. හරි? එතකොට මේවත් එක්කම මම ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් දෙන්නම්. හරි? ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් දෙන්නම්. එතකොට කටියට ගොඩක් එක පැහැදිලි වෙනවා. හරි? YouTube එකේම ගහලා බලන්න. හරි? අපේ channel වල මගේ channel එකේ තියෙනවා මේ බින්දු සහ විසුරුම් ජල සම්පාදන පද්ධති මම හිතන තියෙනවා. හරි? එතකොට ඔව් තියෙනවා වීඩියෝ එකක් තියෙනවා. හරි? මේ වීඩියෝ එක මම දෙන්නම්. link එක දෙනවා මේ වීඩියෝ එකේ. එතකොට ඔයාලට බලන්න පුළුවන් ගිහිල්ලා. හරි? එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා ඉගෙන ගන්න පුළුවන්. හරි? right. ඔව් විසුරුම් ජල සම්පාදන පද්ධතිය නඩත්තු කටයුතු. ඔව්. අපි දැන් විසුරුම් ජල සම්පාදන පද්ධතියක් ස්ථාපනය කළ ඔහේ බලන් ඉන්න බෑ. දැන් අපි මේ කතාව කිව්වා බින්දු ජල සම්පාදන පද්ධතිය. පද්ධතිය තුලත්. එතකොට දැන් බින්දු ජල සම්පාදන පද්ධතියේ මේක නිකන් ඔහේ දාලා ඉන්න බෑ. ඒ වගේම තමයි විසුරුම් ජල සම්පාදන පද්ධතිය. විසුරුම් ජල සම්පාදන පද්ධතියේ නඩත්තු කටයුතු තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන් ජල පොම්පේ නිරන්තරයෙන් පරීක්ෂා කර නඩත්තු කිරීම කරන්න ඕන. හරි? මේකෙදි. ඒ වගේම ජල පෙරන සීරු මාරු කිරීම පිරිසුදු කිරීම කරන්න ඕන. හරි? ප්‍රධාන වශයෙන් දැල් සහිත පෙරහනක් නම් පෙරහන හොඳින් ගලවා දැල් සහිත කොටස සෝදා හැරීමෙන් පෙරහන පිරිසුදු කරගන්න පුළුවන්. හරි? ප්‍රධාන වශයෙන් මේ ජල පෙරහන අනිවාර්යයෙන්ම හොඳට සීරු මාරු කිරීම පිරිසුදු කිරීම කරන්න ඕනේ. මොකද මේ කතාව තියෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ජල පෙරහන හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් මේ නැසිනි. හරි? අපි ගත්තොත් සිරස් නලයේ ඉහළ කෙරවලේ සම්බන්ධ කරලා තියෙන මේ නැසිනි වල රොඩු හිර වෙන්න පුළුවන්. හරි? ඒතකොට මේ රොඩු සිර වුණොත් මේ ජලයේ අපවිත්‍ර ජලය වුණොත් එහෙම තමයි ජලයේ රොඩු ඒ වගේ දේවල් තිබ්බොත් අනිවාර්යයෙන් මේ පද්ධතිය අඩාල වෙනවම තමයි. හරි? ඒක කාටවත් වළක්වන්න බෑ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි අනිවාර්යයෙන්ම ජල පෙරහන හොඳින් සීරු මාරු කරලා පිරිසුදු කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ඒ කරන්නේ දැල් සහිත පෙරහන නම් පෙරහන ගලවා දැල් සහිත කොටස සෝදා හැරීමෙන් පෙරහන පිරිසුදු කරගන්න පුළුවන්. ඒ වගේ අනිකුත් පෙරහන් වර්ග උදාහරණ වශයෙන් ගත්තොත් විවිධාකාර පෙරහන වර්ග තියෙනවා මේ පද්ධතිය වල. ඩිස් ෆිල්ටර්, සෑන්ඩ් ෆිල්ටර්. අපි මම මේවා ගැන හොඳ විස්තරයක් කරලා තියෙනවා. මගේ වීඩියෝ එකක් තියෙනවා. මම ඒක link එක දෙන්නම්. ඒ වගේම පීඩනයේ ජලයේ විරුද්ධ දිශාව ඔස්සේ යැවීමෙන් බැක් ෆ්ලෝෂින් පිරිසුදු කළ හැකියි. හරි? ඒ කියන්නේ අපි ගත්තොත් එම පීඩනයේ ජලයේ විරුද්ධ දිශාව ඔස්සේ යැවීමෙන්. හරි? මේක වෙනම සිස්ටම් එකක්. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. මේ ඉතින් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම ඔය සෑන්ඩ් ෆිල්ටර් වල එහෙම පෙරන නිකම් ඒ කියන්නේ පිරිසුදු වෙන ආකාරයක් තියෙනවා. හරි? ඒතකොට ඒකෙදි කතන්දරයක් තියෙනවා. මම මේ වීඩියෝ එක යටතේ ඔකට බැලුවම පැහැදිලි මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට හොඳට මතක තියාගන්න ජල පෙරන මේ වගේ දේවල් පිරිසුදු කරන්න ඕනේ. ඒ වගේම පද්ධතියේ පීඩන හිස අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න පුළුවන්. මොකද මේ පීඩන හිසත් එක තමයි මේ සිස්ටම් එක සම්පූර්ණ දුවන්නේ. ඒ වගේම නල පද්ධතිය වල තැම්පත් විය හැකි අවසාදිත ද්‍රව්‍ය ඉවත් කිරීමට අධි පීඩනය යටතේ ජලය ගලා යාමට සලස්වා සෝදා හැරීම. අනිවාර්යයෙන්ම මේ විසුරුම් ජල සම්පාදන පද්ධතියේ මේ නල පද්ධති වල තැම්පත් වෙන්න පුළුවන් අවසාදිත ද්‍රව්‍ය. ඉතින් ඒවා ඉවත් කිරීමට අධි පීඩනය යටතේ ජලය ගලා යාමට සලස්වා මේ පද්ධතිය තුලින් ඒවා සෝදා
හරින්න පුළුවන්. මොකද අපි ගත්තොත් එimhe වියලි කලාපය වගේ ගත්තොත් එimhe ජලයේ විවිධාකාර කැල්සියම් මැග්නීසියම් මේ වගේ අයන තියෙනවා. අර අපි ගත්තොත් එimhe වියලි කලාපයේ ටික මැග්නීසියම් කැල්සියම් මේ වගේ අයන අන්තර්ගත වෙන හින්දා අවසාදිත ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒතකොට ඒ අවසාදිත ද්‍රව්‍ය මේ නල පද්ධතිය වල තිබීම තුලින් අනිවාර්යයෙන්ම මේ පද්ධතිය හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අඩාල වෙන්න පුළුවන්. එය වළක්වාලීම සඳහා අනිවාර්යයෙන්ම ප්‍රධාන වශයෙන්ම අධිපීඩන යටතේ ජලය ගලා යාමට සලස්වා සෝදා හැරීමක් කරන්න ඕන. ඊළඟ කතාව තමයි කාන්දුවීම් පවතින්නේ නම් එම කාන්දුවීම් නැතිවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. මොකද මේ පද්ධතිය තුල යම් කාන්දුවීම් තිබ්බොත් අර පීඩනය මොකද වෙන්නේ? අඩාල වෙනවා. ඒ කියන්නේ අර අපි ගත්තොත් හොඳ පීඩනයක් අවශ්‍යයි. අපි කිව්වා නැසිනි වෘත්තාකාරව කැරකෙන්න නම් හොඳට කැරකීමක් අවශ්‍ය නම් මේ පද්ධතිය හොඳට ක්‍රියාත්මක වන්න නම් හොඳ පීඩනයක් තියෙනවා. ඒ පීඩනයේ අවුල් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කාන්දුවීම් වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට මේ කාන්දුවීම් තිබ්බොත් අනිවාර්යයෙන් මේ පීඩනය අවුල්. පීඩනය අවුල් කියලා කියන්නේ පද්ධතියම අවුල්. හරි? ඒකින්ද කාන්දුවීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා කාන්දුවීම් නැවැත්වීමට පියවර ගන්න ඕනේ. ඒ වගේම ලබා ගන්න ජලය පෙරා පද්ධතියට එවීම. අපි කලින් කතා කරා ඇල්ගීවත් කිරීම අනිකුත් අවලම්බිත අංශු අපද්‍රව්‍ය අනිවාර්යයෙන් ඉවත් කළ යුතුමයි මේ ජල සම්පාදන පද්ධතිය වල ඒවා නම් අනිවාර්යෙන් විය යුතු දේවල්. හරි? මොකද මේ නැසිනි අවහිර වුණොත් අනිවාර්යයෙන්ම මුළු පද්ධතියම අඩාල වෙලා ජල සම්පාදනය ඇන හිටිනවා. හරි? ඒ හින්දා අනිවාර්යයෙන්ම විසුරුම් ජල සම්පාදන පද්ධතියක් ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම මේ ලබා ගන්නා ජලය පෙරා පද්ධතියට එවීම කළ යුතුමයි. හරි? රයිට්. ඊළඟ තමයි පොහොර මිශ්‍ර කරන ටැංකිය පොහොර යෙදීමෙන් පසුව සේදීම. සාමාන්‍යයෙන් මේ ජල සම්පාදන ක්‍රමයේදී ඊතරම්ම පොහොර යෙදීමක් ජල සම්පාදනයත් එක්ක ඊතරම්ම පොහොර යෙදීමක් බොහෝ දුරට භාවිතා වෙන්නේ. නමුත් හොඳ කරන්න පුළුවන් නම් කරනවා. මම දන්න සාමාන්‍ය මගේ දැනීමේ හැටියට මහලුකට පොහොර මිශ්‍ර කිරීමක් කරන්නේ නැහැ. මොකද මේ වගේ පත්‍ර මතර තමයි පොහොර වැටෙන්නේ. ඒ කියන්නේ ජලය සම්පාදනය වෙන්නේ මූල පද්ධතියේ කෙසේ වෙතත්. ඉතින් එතනදී පොහොර යෙදීමක් කරන්න පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. නමුත් පොහොර මිශ්‍ර කරන ටැංකිය පොහොර යෙදීමෙන් පසුව සේදීමක් කරන්න අවශ්‍යයි. ඒ වගේම ඊළඟ එක තමයි ක්ෂේත්‍ර පාලක ඒකක. අපි දැන් කතා කරන්නේ මෙතන. හරි? ක්ෂේත්‍ර පාලක ඒකක අදෝරක්ත කිරණ වලින් ආරක්ෂා කිරීමට තීන්ත ආලේපන කිරීම හෝ ආවරණය කිරීම හෝ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මේ අපි ගත්තොත් මේ පද්ධතිය පාලනය කිරීම සඳහා යොදා ගන්න ලබන ඒකක ද උදාහරණයක් වශයෙන් ජල පොම්පය ඒ වගේම පෙරණ පොහොර ඒකකය ජල නල මේ වගේ දේවල් UV කිරණ එහෙම නැත්නම් අදෝරක්ත කිරණ වලින් ආරක්ෂා කිරීමට අදෝරක්ත කිරණ ප්‍රතිරෝධී යම් මොන හරි තීන්ත වර්ගයක් ආලේප කිරීම ආවරණය කිරීම ඉතාමත් සුදුසු වෙනවා. ඒ වගේම විසුරු මිස් අනිවාර්යයෙන්ම ගලවා පිරිසිදු කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද රොඩු සිර වෙලා තියෙන්න පුළුවන්. රොඩු තිබ්බොත් විසුරුම් හිස් වල පද්ධතිය අඩාල වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම විසුරුම් හිස් පිරිසිදු කිරීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හරි? රයිට්. ඉතින් ඕවා තමයි විසුරුම් ජල සම්පාදන පද්ධතියක තිබෙන්නා වූ නඩත්තු කටයුතු. හරි? එතකොට අපි බලමු මේ පද්ධතියේ වාසි අවාසි. හරි. වාසි අවාසි බලමු. රයිට්. විසුරුම් ජල සම්පාදන පද්ධතියේ ප්‍රයෝජන බලමු. වාසි මොනවද කියලා බලමු. පිටාර ජල සම්පාදන ක්‍රමවලදී ජල හානිය මෙමගින් අවම කරගත හැකිය. දැන් මම මේ කොටස් මහලුකට විස්තර කිරීමක් කරන්න යන්නේ නෑ. මොකද මම බින්දු ජල සම්පාදන පද්ධතිය යටතේ මේ කොටස් විස්තර කිරීම කරා. හරි? දැන් ඔබ දන්නවා පිටාර ජල සම්පාදන ක්‍රමවලදී ජලය හානි වෙන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන්ම පසට ජලය උරා ගන්න පුළුවන්. ඒ වගේම මම සරලව කියන්නේ. හරි? ප්‍රධාන වශයෙන්ම ජලය පසට උරා ගන්න පුළුවන්. එතනදී හානියක් වෙනවා. ජලය වාෂ්ප වීම වගේ හානියක් වෙනවා. එතකොට අන්නේ සිදුවෙන්නා වූ හානිය මෙන්න මේ ජල සම්පාදන ක්‍රමයෙන් එහෙම නැත්නම් විසුරුම් ජල සම්පාදන ක්‍රමයෙන් අවම වෙනවා. ඇයි එහෙම වෙන්නේ? සම්පූර්ණ නල පද්ධතියක් ඔස්සේ ජලය ගමන් කරලා තමයි බෝග වලට ජලය ලබා දෙන්නේ. ඒක හින්දා අනිවාර්යයෙන්ම පිටාර ජල සම්පාදන ක්‍රමවලදී වන ජල හානිය මෙමගින් අවම වෙනවා. ඊළඟ එක තමයි පාංශු තෙමීමේ ගැඹුර මනාපාලනයකින් කළ හැකියි. හරි? ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ දැන් පිටාර ජල සම්පාදන ක්‍රමවලදී ගත්තොත් අනවශ්‍ය විදියට පස තෙමෙන්න පුළුවන්. හෝ සමහරක් භෝග ඒකාකාරීව මූල මණ්ඩලයේ තෙත්වීමක් නොවෙන්න පුළුවන්. නමුත් මේ විසුරුම් ජල සම්පාදන ක්‍රමයේදී පාංශු තෙමීමේ ගැඹුර මනා අයුරින් පාලනය කරන්න පුළුවන්. හරි? රයිට්. භූමියේ තෙමීම ඒකාකාරීව පවත්වා ගැනීමට හැකි වෙනවා. අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය අපි ගත්තොත් අපි කලින් කතා කරපු මේ වෘත්තාකාර තෙමීම අනිවාර්යයෙන්ම අපිට ඒක පාලනය කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ පළතල වලින් ඒ දුර වලින් සහ ඒ ප්‍රමිතියන් වලට මේ පද්ධතිය ස්ථාපනය කරොත් අනිවාර්යයෙන්ම භූමියේ තෙමීම ඒකාකාරව පවත්වා ගන්න පුළුවන්.
රයිට් ඊළඟ එක තමයි ජල භාවිත කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගත හැකි. අනිවාර්යයෙන්ම මේකෙදි කලින් කිව්ව කතාව වගේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් බිඳු ජල සම්පාදන පද්ධතියේ වලදී මම මේක පැහැදිලි කිරීම කරා. එතකොට දැන් ඒ කතාවම තමයි මෙතනදි කියන්න වෙන්නේ ජල භාවිත කාර්යක්ෂමතාව. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පිටාර ජල සම්පාදන ක්‍රමවලදී හරි අපි පිටාර ජල සම්පාදන ක්‍රම එහෙම නැත්නම් අපි ගත්තොත් පුෂ්ටිය ජල සම්පාදන ක්‍රමයේදී තියෙනා වූ ක්‍රම තමයි පිටාර ජල සම්පාදන ක්‍රමය, ඇලි ජල සම්පාදනය ක්‍රමය, තීරු ජල සම්පාදන ක්‍රමය, ඒ වගේ ජල සම්පාදන ක්‍රම තියෙනවා. හරි? අන්නේ ජල සම්පාදන ක්‍රමවලදී අපි ගත්තොත් පිටාර ජල සම්පාදන ක්‍රම ගමු. මේ පුෂ්ටිය ජල සම්පාදන ක්‍රම යටතේ එන පිටාර ජල සම්පාදන ක්‍රම. එතකොට මේ පිටාර ජල සම්පාදන ක්‍රමයේදී ප්‍රධාන වශයෙන්ම ජලය සම්පාදනය කරන තැන ඉඳන් භෝගය දක්වා යනවනේ ජලය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පිටාර ජල සම්පාදනයේදී ජලය අපි ගත්තොත් එහෙම ජල පෙබේ සිට ඒ ශේෂ්ත්‍රය දක්වා ජලය ගමන් කිරීමේදී ගැන අපි කතා කරොත් එහෙම ජල පෙබේදී ලීටර් 1000ක් ජලය දුන්නොත් ශේෂ්ත්‍රයට යන්නේ අපි ගත්තොත් ලීටර් 500යි 250යි. ඇයි අර පස අපි ගත්තොත් මේ ජලය ජල පෙබේ සිට ශේෂ්ත්‍රය දක්වා යන ඒ සීමාව තෙක් අපි ගත්තොත් එම පසට අවශෝෂණය වෙනවා, වාෂ්පීකරණ ඉවත් වෙනවා. එතකොට අර භෝගයට අවශ්‍ය කරන ජල ප්‍රමාණය සහ අපිට ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි හිතපු ජල ප්‍රමාණය යන්නේ නැහැ. අපිට එහෙම නැත්නම් භෝගයට උමනා කරන ජල ප්‍රමාණය යන්නේ නැහැ. උමනා කාර්යක්ෂමතාවයෙන් ජලය යන්නේ නැහැ. නමුත් මේ විසුරුම් ජල සම්පාදන ක්‍රම. එහෙම නැත්නම් මේ විසුරුම් ජල සම්පාදන ක්‍රම මේ නල මගින් සිදු කරන ජල සම්පාදන ක්‍රම වලදී පසත් එක්ක ජලයේ ගැටීමක් සිදු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම නලය තුලින් භෝගයේ ළඟට ගිහිල්ලා ජලය භෝගයට එහෙම නැත්නම් භෝගයේ මූල පද්ධතියට ජලය සම්පාදනය වීමක් වෙනවා. හරි? පැහැදිලිද කතාව? ඒකින්ද ජල භාවිත කාර්යක්ෂමතාවය මේකේ වැඩි. හරි? ඕක තමයි කතාව. ඊළඟ තමයි ජලය මැනීම මගින් අවශ්‍යතාව පමණක් දිය හැකි වීම හා පරිගණකගත ක්‍රම මගින් පද්ධතිය පාලනය කළ හැකි වීම. අනිවාර්යයෙන් මේක මේ කම්පියුටර් එහෙම නැත්නම් කම්පියුටර් මගින් මේක පාලනය කරන්න පුළුවන්. හරි? මොකද නල පද්ධතිය උපයෝග කරගන්නේ මේක අපිට ස්වයංක්‍රීය කිරීම කරන්න පුළුවන්. හරි? අනිවාර්යයෙන්ම ස්වයංක්‍රීය කිරීම කියන දේ බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් ජලය මැනීම මගින් අවශ්‍යතාවයට පමණක් ජලය ලබා දෙන්න පුළුවන්. එතකොට මේ ජලය කියන දේ සීමිත හින්දා මහ ලොකු ජල ප්‍රමාණයක් අපිට යන්නෙත් නැහැ සහ මේ පද්ධතිය ඒකත් ලොකු වාසියක්. ඒ වගේම ජල සම්පාදනය සඳහා බිම් සැකසීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහෙත්ම දැන් අපි ගත්තොත් එම පිටාර ජල සම්පාදන ක්‍රමය ගැන කතා කරොත් පිටාර ජල සම්පාදන ක්‍රමයේදී අනිවාර්යයෙන්ම දැන් පුෂ්ටිය ජල සම්පාදන ක්‍රමවලදී එන පිටාර ජල සම්පාදන ක්‍රම ගත්තොත් පිටාර ජල සම්පාදනය ගත්තොත් එහෙම එතනදී බිම් සැකසීමක් කරන්න ඕන. අපි ගත්තොත් එimhe ලියදී හදලා කාණු හදලා ශේෂ්ත්‍රය දක්වා ජලය ආරන් යන කාණු ඒ වගේ දේවල් හදලා හරි ලොකු දෙයක් කරන්න ඕන. හරි? නමුත් මේ විසුරුම් ජල සම්පාදන ක්‍රම සහ බිඳු ජල සම්පාදන ක්‍රම වල තියෙන විශේෂත්වය තමයි ජල සම්පාදනය සඳහා බිම් සැකසීමක් අවශ්‍ය වෙන්නෙම නැහැ. හරි? භෝගය ළඟට මේ පද්ධතිය මේ ජල සම්පාදන නල පද්ධතිය මේ PVC නල පද්ධතිය භෝගය වටේට එලලා ළඟට එලලා අපිට පුළුවන් ජල සම්පාදනය කරන්න. හරි? බොහොම ලේසියෙන්. ඉතින් ඒකත් ලොකු වාසියක්. මොකද බිම් සැකසීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? ඕක තමයි කතාව. right. ඊළඟ තමයි විසුරුම් ජල සම්පාදනයේ සීමාකාරී සාධක. අපි බලමු මේ අවාසි. හරි? දැන් අපි කතා කරන ඕනම දෙයක තියෙනවා වාසි සහ වාසි කියලා දෙකක්. වාසි පැත්තක් තියෙනවා සහ වාසි පැත්තක් තියෙනවා. දැන් විසුරුම් ජල සම්පාදනයේ ඒ වගේ තමයි අවාසි පැත්තක් තියෙනවා. එතකොට මේ ජල සම්පාදන පද්ධතිය අපි අවාසි ටික කතා කරමු. අංක 1 ජල සම්පාදන පද්ධතිය සැකසීමට හා පීඩනයක් යටතේ ජලය යැවීමට යෙදිය යුතු මූලික පිරිවැය වැඩි. අනිවාර්යයෙන්ම මොකද මේ ජල සම්පාදන පද්ධතිය ගැන කතා කරොත් එimhe මේ පද්ධතිය සකස් කරන්න යම් තාක්ෂණික දැනුමක් ඕන. ඒක හැමෝටම කරන්න බෑ. නල වලට වෙන විදමක් යනවා. ජල පෙබවෙන් ජලය එහෙම තමයි පීඩනයක් ඇතුව ජලය ලබා දීම සඳහා අපිට ජල පොම්පයක් අවශ්‍ය වෙනවා. පෙරණ අවශ්‍ය වෙනවා. නැසිනි අවශ්‍ය වෙනවා. හරි? එහෙම තමයි ස්ප්ලින්කර් මේ විසුරුම් හිස් කියන දේවල් අවශ්‍ය වෙනවා. එතකොට ලොකු පිරිවැයක් අපිට යනවා මේ සඳහා. එතකොට මේ පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා මූලික පිරිවැය ඇත්තටම වැඩි. හරි? ඒක අවාසියක්. ඊළඟ තමයි ජලයේ විසිරීමේදී භෝගයේ මූල මණ්ඩලයේ රහිත පස් මතර ජලය පතිත වීම නිසා ජලයේ අපත යාම හා වල් පැල වර්ධනයට දායක වෙනවා. අපි කතා කරා දැන් බිඳු ජල සම්පාදන ක්‍රමයේදී නම් අපිට එය කෙලින්ම ශාකයේ මූල මණ්ඩලයටම ලබා දිය හැකියි. නමුත් මේ විසුරුම් ජල සම්පාදන ක්‍රමයේදී වෘත්තාකාරව තමයි තෙත්වීම සිදු වෙන්නේ. එතකොට මේ වෘත්තාකාරව ජලයේ තෙත්වීම සිදු වෙන නිසා අනිවාර්යයෙන්ම වෘත්තාකාරව
තෙත්වීමක් සිදුවන හින්දා බෝගේ මූල මණ්ඩලයට ජලය ලැබෙනවා කියලා අපිට කියන්න අමාරුයි. හරි මූල මණ්ඩල රහිත පස් මතට ජලය පතිත වෙන්න තියෙන ඉඩ කඩ වැටි ඒ තුලින් ජලය අපතේ යාමක් වෙන්න පුළුවන්. ඒ වගේම වල් පැල වර්ධනයට දායක වීමක් මේ තුලින් විසුරුම් ජල සම්පාදනයෙන් විය හැකි එය අහිතකර සාධක. එයාගේ වාෂ්පීකරණයෙන් ජලය හානි වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. මොකද අපි ගත්තොත් මේ විසුරුමක් විදිහට ස්නාවක් විදිහට තමයි ජලය හම්බෙන්නේ. ඉතින් ඒ තුලින් වාෂ්පීකරණය වෙලා ජලය අපතේ යන්න පුළුවන්. පිටාට ජල සම්පාදන ක්‍රමයේ තරම්ම නැති වුණත් වාෂ්පීකරණය යම් ජල ප්‍රමාණයක් ඉවත යන්න පුළුවන්. ඒ වගේ ඊළඟ කතාව තමයි පිරිසිදු ගුණාත්මක ජලය භාවිත කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේක පැහැදිලි. මොකද ෆිල්ටර් යොදන එකෙන්ම කටට පැහැදෙනවා. රොඩු තියෙන්න බෑ. පිරිසිදු ගුණාත්මක ජලය භාවිත කළ යුතුමයි. පිරිසිදු ගුණාත්මක ජලය භාවිත කළේ නැත්නම් මේ නැසිනි අවිහිර වෙලා ගැටලු සහගත වෙන්න පුළුවන්. මුළු පද්ධතියම අදාළ වෙන්න පුළුවන්. ඊළඟ කතාව තමයි සුළං සහිත ප්‍රදේශ හා සුළං ප්‍රවේගය වැඩි අවස්ථාවලදී ජලය විසිරී යෑම රටාව ඒකාකාරී නොවේ. ඒ කියන්නේ අපි ගත්තොත් මෙය සුළං සහිත ප්‍රදේශවල තරම් සුදුසු ක්‍රමවේදයක් නොවේ. මොකද සුළං සහිත ප්‍රදේශවල එහෙම නැත්නම් සුළඟේ ප්‍රවේගය වැඩි අවස්ථාවලදී එම සුළඟත් එක්ක මේ ජල සම්පාදන ක්‍රමයෙන් එහෙම නැත්නම් විසුරුම් ජල සම්පාදන ක්‍රමයෙන් ජලය පිටතට විසි වෙන්නේ. එහෙම නැත්නම් ජලය මේ අපි ගත්තොත් විසුරුම් ජල සම්පාදන පද්ධතියෙන් ජලය එළියට පිට වෙන්නේ නැසින්නක්. එහෙම නැත්නම් නැසිනි විදිහට එහෙම නැත්නම් ස්නාවක් විදිහට. එතකොට හුලඟත් එක්ක ජලය පිටතට යන්න පුළුවන්. එතකොට ජලය විසිරී යෑම රටාව ඒකාකාරී නොවීම හින්දා මේකත් ගැටලුවක් වෙන්න පුළුවන්. හරි මම මේ කියපු කතාව පැහැදිලි ඇති. ඒ කියන්නේ සුළං සහිත ප්‍රදේශවල මේ විසුරුම් ජල සම්පාදන ක්‍රමය එතරම් ගැලපෙන්නේ නැහැ. මොකද හුලඟත් එක්ක මේ ජලය ඉවතට යන්න පුළුවන්. එතකොට ජල සම්පාදනය ක්‍රමවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පරාගන සමයේදී භාවිතා කරන්න හැකි. මොකද පරාගන සමයේදී මෙම ජල සම්පාදන ක්‍රම පාවිච්චි වුණොත් හරි භාවිතා කරොත් අනිවාර්යයෙන්ම පරාග හේදලා යන්න පුළුවන්. හරි එතනදී ලොකු ගැටලුවක් වෙනවා. හරි ඒතර පරාග සේදී යනවා කියන්නේ අස්වැන්නත් අඩු වෙනවා. මොකද අපි භෝගයක් වගා කරන්නේ නිකන් නෙවෙයි අස්වැන්නක් ලබා ගන්න. අස්වැන්න නැති වුණා කියලා කියන්නේ අපේ සම්පූර්ණ මුළු නිෂ්පාදනයේම අඩාල වෙනවා. එතනදී පාඩුවක් වෙනවා. හරි ඉතින් ඒකෙන්ද පරාගන සමයේදී භාවිතා කරන්න අමාරුයි බෑ මේ විසුරුම් ජල සම්පාදනයේ. ඉතින් එයත් සීමාකාරී සාධකයක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් වෙන්න ඕන මේ මම විස්තර කරන විදිහට පේපරේට ලියා ගන්න. හරි අවසානයේ ඒකත් කියන්න ඕන. ඉතින් ওই විදිහට තමයි මේ කොටස ඉවර වෙන්නේ. එහෙනම් නැවතත් අපි ඊළඟ කොටසෙන් ඊළඟ තියෙන බිම් සැකසීමේ කියන කොටස ඉතින් උපකරණ බිම් සැකසීමේ ශිල්පකම හා අදාළ උපකරණ සම්බන්ධ ඒ කොටස් වලින් අපි හම්බෙමු. එතකන් සුබ දවසක් වේවා. අදට වීඩියෝ එක ඉවරයි. හරි බොහොම ස්තුතියි.